හොඳයි සීල දිනාටම දිරුවන් තරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද අපිට තවත් සෙනසුරාදාවක් අප්‍රේල් දැන් නැති හොඳටම කොහාඬන කාලේ මේ දවස්වල කොහාට කොරෝනා නිවාඩු හම්බෙලා එක් එක්කත් කෑ ගහන්නේ අහගෙන ඉන්න පැය එකමාරම එක කොහෙක් කෑ ගන්නෑ ඉස්සර කොහේ ගිහලා කියලා හොයන්න බෑ ඒකෙත් අපිට ප්‍රශ්නයක් නෑ ඉතින් අපි සෙනසුරාදා පාවිච්චි කරන්න යන්නේ මෙතන ඉඳලා පැය එකමාරක් කාලයක් අපේ සුපුරුදු සතිපතා ධර්ම සාකච්ඡාව සඳහා ඉතින් ඒ සඳහා අපි පසුගිය ටිකේම අපිට නිතිපතා කරගන්න ලැබුණා පින් සිදු වේවා ඒ අනුව අපි අවසාන වශයෙන් ධර්ම සාකච්ඡා කරන සෙනසුරාදා අප්‍රේල් 4 අද ඇවිල්ලා 4:11යි එදා යෝගාශ්‍රම කතිකාවතේ දෙවෙනි කොටස අපි 13 කුටිය කටහඬින් ඇහුවා ඊට පස්සේ සංගීත සූත්‍රයේ එදාට අපි ඉදිරිපත් කරගත්ත කොටස ඊට ඉස්සෙල්ලා අපි කෙරුවේ තයෝ අද්දා සක්කාය දිට්ඨි සමුදය එදාගත්තේ මොකද? තිසෝ වේදනා. තිසෝ වේදනා කියන තැනට ගියා. ඉතින් අපි යෝගාශ්‍රමයේ කතිකාවතෙන් පස්සේ දිනචරියාවට යනවා. සම්ප්‍රදාන කුල ආරම්භය ලබා ගන්න ඊට පස්සේ අපි සංගීති සූත්‍රයේ ඊ ගාවට තියෙන දවසේ මාතෘකා ඉදිරිපත් කර ගන්නවා ඒ දෙකටම අපි 13 කුටියේ සහයෝගය පතනවා අපි ආරාධනා කරමු 13 කුටියට ව්‍යවස්ථාව කියවලා දිනචරියාව කියවලා අපිට ආරම්භය ලැබලා දෙන්නේ අවසරයි සංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝගාවචර දිනචරියාව සුමිහිරි නිවන් සැපතෙන් සැනසුණු කැමැති දිවිපුදා සසුන්ගත යෝගාවචරයා විසින් ඒ උතුම් මාර්ගයේ සිදු කර ගැනීම තමාගේ ප්‍රධාන කාර්ය බව නිතර සිහියේ තබාගත යුතුය. අරුණට පළමුව අවදි වීම නොගිඩන් සෑම දිනාගේ සිරිත විය යුතුය. අවදි වූ විගස අස්නින් නැගිට සිරුරු කිස සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන්හිදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදු උවටන, ඇදුරු උවටන, ගිලන් වැඩිහිටි උවටන යන ආදීෙහි සුදුසු කල්හිදී ඍෂිනම් හීල්දන් කිස සඳහා බොජුන් හරට ගොස් නොපමාව එහි වත්සපයා සිය කුටියට යා යුතුය. බණ දහම් පුහුණුව සිරුරු පිළිදැගුම් බවුන් ඈ නියත කිසෙහිදී පිඬු සඳහා gediya දෙවීමට පළමු පිරිසිදු පැනින් දෙවූ පාත්‍රය තවිකෙහිලා තැන්පත් කොට තැබිය යුතුය. පිණ්ඩපාතය සඳහා gediya හැඬ වූ කල තෙරුවන් පුදා පාසිවුරු දරා කමඨහන් ගත් සිටින් નિયમિત තැනට මිනිත්තු 5ක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමඨහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්හල අසලදී මෙත් කමඨහනින් යුතුය පිඬු පිනිස හැසිර පිඬු පිළිගෙන පෙරලා එන කලද කමඨහන් නොහැර ආයුතු බොජුන් හල වත්සපයා දිවා වන්දනායෙන් පසු පැයක් පමණ පුරුදු බවුන්හිදී පිරිවැසුම් නැතොත් ඉතුරු කාලයේද භාවනාව සඳහාම යෙදවිය යුතුය. සවස 5ට පමණ වත් පිළිවෙත්හිදී සන්ධ්‍යා වන්දනාදිය නිමවා වැඩිමහලු ආදීන්ගේ සුව දුක් සොයා ඍෂිනම් ගිලන්පස කිස සාදා පිරිසුදු සිතින් Taman වසන කුටියට යා යුතුය. පෙරයම අවසන් වනතුරු පිරුවහන බණක් නැතොත් කමඨහනින් කල් ගෙවා අලුයමට පෙර අවදි වෙමින් සනිටුහන් කොටගෙන රෑ 10ට නිද්‍රෝපගත විය යුතුය. තම තමාගේ දිනපතා සියලු වැඩ සනිටුහන් කොට ලියාගත් කාලසටහනක් තමා ඉදිරියේ තබාගත යුතුය. මොනම කරුණක් නිසාවත් එය කඩ නොකිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග ප්‍රත්‍ය සම්බන්ධව කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගෙන් අවසර ඇතිව ධර්ම දේශනාවට සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරයෙකු බව සිහියේ තබාගෙනම ඒ කාලය සිහි නුවණින් ගෙවිය යුතුය. ඇතුළත තොරතුරු පිටත දීමත් පිටත තොරතුරු ඇතුළට ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇති හේයින් මුළුමනින්ම ආරක්ෂා වීමට සිතට ගත යුතුය. ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහළ කරන මගක් වන හේයින් නියම ශ්‍රමණාකල්පය රහසත් එලිපිටත් ඔබෙන් තොර නොවනසේ හැසිරිය යුතුය. කතාවත් මීටම ඇතුළත් වෙයි. තම තමාට කරගත හැකි සියලු වැඩ තමා විසින්ම කර ගැනීම යෝගාවචරයාට සුදුසුය. එබඳු දෙහිදී ශාන්ත දාන්ත පැවැත්ම සාරුප්‍ය ශ්‍රමණාකල්පය යන මේවා නොබිදෙනසේ යෙදිය යුතු බව කලින්ම සිත තබාගත යුතුය.
නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයාට ඉඩ නැත. එහෙයින් අත්‍යවශ්‍යක කිසක් නැතහොත් අනුන් වචන කුටියකට නොවැදිය යුතුය. බුද්ධ වන්දනා පිණ්ඩපාත ගමන්හිදීද ගමනාගමන සුද්ධිය නිතර පැතිය යුතුය. අනෙකෙකුට හිරිහැර වනසේ භාවනාවක් පවා නොකිරීම ඔබ යුතුයකම නම් අනුන් මැද තමා ගුණවත්කම් සපන්කම් හුවා දැක්වීමෙක් ඔබට ඕනෑ නැත. තමා නිතරම පරිහරණය කරන පිරිකර નિયમિત තැනක තැන්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩ කටයුතුද ඉක්මන් වෙයි. සිතද තැන්පත් වෙයි. සිතට එන අරමුණු නිසා ඇල්මක් හෝ ගැටීමක් හෝ වෙන යම් කිසි උපක්ලේශයක් පහළවන විට එය නුවණින් සලකා තමාගේ යෝගාවචරකම ඉස්මතු කොට සිහියට නගා එබඳු උවදුරු මැඩලීමට සමතෙකු විය යුතුය. බහැර පිරිසිදුව නිතර රැකගනිමින් දස ධම්ම සූත්‍ර, ආගංඛේය සූත්‍ර ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුද දවසට කීප විටක් සලකමින් ඇතුළත පිරිසිදුකමද දියුණුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ කුදුමහත් වැඩ හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් පමණ සාරවත් ධර්මානුශාසනයක් කිරීමටද පුරුද්ද තබාගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිරිසුදුවටත් සිටීමට සිතට ගත යුතුය. ආගන්තුකව පැමිණෙන පැවිදි පින්වතුන්ට වත් දැක්වීම ඔබ ගුණ දියුණුවට උපකාර වන්නාseම සංවා සාරහ නොවන්නන් හා ගැටීම ගුණ පරිහානියට හේතු වන වගද තදින් සිතට ගත යුතුය. පිටත අත්‍යවශ්‍යක ගමනක් යාමට ඇතොත් ඒ යෝගාශ්‍රමීය කතිකාවතෙහි සඳහන් ලෙසින් කළ යුතුය. වත්පිළිවෙත් සම්පූර්ණවද පිරිසිදු ලෙසද ක්‍රමානුකූලවද කරන සැටි උගෙන එහි යෙදීම ඔබේ සීල පරිපූර්ණයට උපකාර වන බව සලකා වත්ත සම්පන්නෙකු වීමට උත්සාහ ගත යුතුය. ප්‍රමාණයේ ඉක්ම කිරණ ලියුම් ගනුදෙනුවද යෝගාවචර තත්වයට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අතහැර දැමිය යුතුය. සැහැල්ලු පැවැත්ම පැවිදි ජීවිතයේ පවත්වා ගැනීමේ පහසුම ක්‍රමයේ හේයින් පොතපත පවා අධිකව ගොඩගසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුයකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණී යෝගාශ්‍රමී කතිකාවතට හා මෙම ස්ථානයේ කතිකාවතට එකගව වැඩගෙන යාම මෙහි වසන ඔබේ හා අන්‍යයන්ගේ පහසුව සඳහා වෙනු ඇත. එහෙයින් මේ ඔබේ සිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමය. යෝගාවචර දිනචරියාවයි. හොඳයි. අපි පැවිදිච්ච කාලේ ඉඳලම විවිධ ක්‍රම වලින් ඔක මතක් කරගනිමින් ගත කරා. ඉතින් මේ ධර්ම සාකච්ඡාව නිසා අපි හැම සුමානකටම සැරයක් ඕක හරි කතිකා මේ යෝගාශ්‍රම කතාවත් එක දෙක කොටස් දෙක හො කියවනවා. ඉතින් කියවන පිළිසෙ මෙතන ඉන්න වැඩිමාල්ම කෙනා මම එදා ඒ සාමාන්‍ය කෙනෙක් වශයෙන් අහන දවසේ ඉඳලාම මේ දක්වාම තාම ගන්න දේවල් තියෙනවා. හිතෙන්නේ නම් බලාපොරොත්තු වෙනා මේ වෙනකොට මම කෙලපැමිලා ඉන්න ඕනේ කියලා නෑ. එහෙම එකක් ඇත්තේ නෑ. තාම ඒ පළවෙනි ශික්ෂාපද ලඝු සංස්කෘතික ව්‍යවස්ථාවේ ඉඳලා අන්තිම දක්වාම හැමදාම මේ අලුත් වීමක් සිද්ධ වෙනවා. කොච්චර මෙච්චර කාල මේක දැනගෙන අහගෙන හිටියත් වර්ධිනවද? කොච්චරක් හදන්න පුළුවන්ද කියලා. ඉතින් මම හිතනවා මේක කාටත් ආදර්ශයක් වෙයි කියලා. තාම ප්‍රමාණයි. කොච්චර කාල අපි ඇහුවේ නෑ ඔක ගණන් ගත්තේ නෑ කියලා ගණන් ගන්න එපා. අහුවෙච්ච වෙලාවේ එක ශික්ෂාපද පළුවක් හම්බ වෙනවනම් ඒ අනුව ඉස්සරහට යන්න ඒ අනුව තමන්ගේ චර්යාව හදා ගන්නවනම් තාම ලොකු සංසි ජීවත් වෙනවා. එතකොට තමන්ට හිතා ගන්න පුළුවන් මේ ශික්ෂාපද නොතක ශික්ෂාපද කඩන අයගේ චර්යාව තමන්ගේ අතීතයටම දාලා දැනගන්න පුළුවන්. ඉතින් ඒක ඕන වෙලාවක හදන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කැඩුවයි කියලා රහින් එලවන්න කතාවක් නෙවෙයි තියෙන්නේ. එහෙම නැත්නම් මේ යෝගාවචර උපදේශ නැත්නම් දිනචර්යාව අනුන්ට ශික්ෂාපද ගන්න ලයිසන් එකකුත් නෙවෙයි. ඉතින් ඒ නිසා මේක දිගටම නවක මජ්ක්‍ධිම තේර ශිළුම දෙනාම එකතුව රැකිය යුත්තක්. අහගෙන ඉන්න ගියත්තන්ටත් ඒක ලොකු ආදර්ශයක්. විශේෂයෙන්ම මේ වාගේ අනිශ්චිත කාලයක් ආපුවාම අපේ චරිත කැපිපෙන්නේ පෞරුෂත්ව කැපිපෙන්නේ දිනචර්යාවෙන් තමයි. ඉතින් දිනචර්යාවක් කරගන්න බැරි නම් අපි කලබල වෙච්චාම කලබල නිසා බෑයි කියනවා. වැඩ නැති වෙච්චා වැඩ නිසා බෑයි කියනවා. එيشා දැන් හොඳම අවස්ථාව Tamanට තමාගේ වැඩ සටහන් කරගත් කාලසටහන Taman ඉදිරියේ තබාගත යුතුය. මොන දේ ආවත් ඒක කඩ නොකර රැකිය යුතුය. ඉතින් ඒකට අපි දිගටම බලාපොරොත්තු වෙනවා. අද දවසේ කාලසටහනේ වලස සාකච්ඡා වෙලාවෙදිත් ශිල්ප දෙනාට අපි නැවතත් අපේ කාලසටහනකට එමු. ඒ කාලසටහනට ඇවිල්ලා දිනචර්යාව ලඝු සාංශ කරන ගෞරවයක් වශයෙන්
සාකච්ඡාවේ මුල් විනාඩි ස්වල්පයක කරන ගෞරවයක් වශයෙන් චර්යාව පිළිහිටවමු. අපි දැන් යනවා සංගීති සූත්‍රයේ තික නිපාතේ අපේ සාකච්ඡාට ඊගාව දවසේ මාතෘකාව ලබා ගන්න. අවසරයි සංස. දීඝනිකාය පාටික වර්ගය සංගීති සූත්‍රය තික නිපාතය 364 පිටුව. අත්තිකෝ ආවසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන තයෝ ධම්මා සම්මදක්ඛාතා තත්ථ සබ්බේහිව සංගායි තබ්බං න විවදි තබ්බං යතහිදම් බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සාන කතමෝ තයෝ ධම්මා. එත්නි අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ වූ දන්නා දක්නා ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද දහම් තුනක් ඇත. එහි සියල්ලන් විසින්ම යම්සේ මේ සස්න බොහෝ කල් පැවතිය හැකි වන්නේද බොහෝ කල් සිටුනෙක් වන්නේද එසේ සමගව ගැයිය යුතු. එය බොහෝ දිනාට වැඩ පිණිස බොහෝ දිනාට සුව පිණිස ලොවට අනුකම්පාව පිණිස දෙව් මිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. ඒ කවර දහම් තුනෙක් දෙයත්. තීනි අකුසල මූලානි ලෝභෝ අකුසල මූලං දෝසෝ අකුසල මූලං මෝහෝ අකුසල මූලං තීනි කුසල මූලානි අලෝභෝ කුසල මූලං අදෝසෝ කුසල මූලං අමෝහෝ කුසල මූලං තීනි දුච්චරිතානි කාය දුච්චරිතං වචී දුච්චරිතං මනෝ දුච්චරිතං තීනි සුචරිතානි කාය සුචරිතං වචී සුචරිතං මනෝ සුචරිතං තයෝ අකුසල විතක්කෝ කාම විතක්කෝ ව්‍යාපාද විතක්කෝ විහිංසා විතක්කෝ තයෝ කුසල විතක්කෝ කුසල විතක්කා නෙක්ඛම්ම විතක්කෝ අභ්‍යාපාද විතක්කෝ අවිහිංසා විතක්කෝ තයෝ අකුසල සංකප්පා කාම සංකප්පා ව්‍යාපාද සංකප්පා විහිංසා සංකප්පෝ තයෝ කුසල සංකප්පා නෙක්ඛම්ම සංකප්පෝ අභ්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ තිස්සෝ අකුසල සංඥා කාම සංඥා ව්‍යාපාද සංඥා විහිංසා සංඥා තිස්සෝ කුසල සංඥා නෙක්ඛම්ම සංඥා අභ්‍යාපාද සංඥා අවිහිංසා සංඥා තිස්සෝ අකුසල ධාතුයෝ කාම ධාතු ව්‍යාපාද ධාතු විහිංසා ධාතු තිස්සෝ කුසල ධාතුයෝ නෙක්ඛම්ම ධාතු අභ්‍යාපාද ධාතු අවිහිංසා ධාතු අපරාපි තිස්සෝ ධාතුයෝ කාම ධාතු රූප ධාතු අරූප ධාතු අපරාපි තිස්සෝ ධාතුයෝ රූප ධාතු අරූප ධාතු නිරෝධ ධාතු අපරාපි තිස්සෝ ධාතුයෝ හීන ධාතු මජ්ක්‍ධිම ධාතු පනීත ධාතු තිස්සෝ තණ්හා කාම තණ්හා භව තණ්හා විභව තණ්හා අපරාපි තිස්සෝ තණ්හා කාම තණ්හා රූප තණ්හා අරූප තණ්හා අපරාපි තිස්සෝ තණ්හා රූප තණ්හා අරූප තණ්හා නිරෝධ තණ්හා තීනි සංයෝජනානි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසෝ තයෝ ආසවා කාමාසවෝ භවාසෝ අවිජ්ජාසවෝ තයෝ භව කාම භවෝ රූප භවෝ අරූප භවෝ තිස්සෝ ඒසන කාමේසන භවේසන බ්‍රහ්මචර්ය ඒසන තිස්සෝ විධා සේයෝ අමස්මීති විධා සදිසෝ අමස්මීති විධා හීනෝ අමස්මීති විධා තයෝ අද්ධා අතීතෝ අද්ධා අනාගතෝ අද්ධා පච්චුප්පන්නෝ අද්ධා තයෝ අන්තා සක්කායෝ අන්තෝ සක්කාය සමුදයෝ අන්තෝ සක්කාය නිරෝධෝ අන්තෝ තිස්සෝ වේදනා සුඛා වේදනා දුක්ඛා වේදනා අදුක්ඛම සුඛා වේදනා තිස්සෝ දුක්ඛතා දුක්ඛ දුක්ඛතා සංඛාර දුක්ඛතා විපරිණාම දුක්ඛතා දුක්ඛතා තුනක දුක්ඛ දුක්ඛතා වරහන් ඇතුළේ දුක් වේදනාය සංස්කාර දුක්ඛතාය අදුක්ඛ අසුභ වේදනාය විපරිණාම දුක්ඛතා වරහන් ඇතුළේ සුඛ වේදනාය. ඒක කරන් තියෙන ස්වාමීන් වහන්සේ. ඒකට දුක් ජාති තුනක් කතා කරන්නේ අපි ගිය පාර වේදනා ජාති තුනක් කතා කරා. ඒකෙදී සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා කියලා කඩාගත්තාම දුක්ඛ වේදනාවෙන් සුඛ වේදනාව වෙන් කරගන්න බැරි තරම් එකිනෙකාට ගෙතිලව තියෙන්නේ.
ඒ දෙකේ තමයි සාමාන්‍ය අපේ හිත පැද්දෙන්නේ. ඉතින් ඒ දෙකේ පැද්දෙන බව දන්නේ නැහැ. අපි ඒ දෙකේ වෙහෙස වෙන නිසා. ඒ අනුව මේ සිත් පීඩා ගන්නවා, හිත කරදර ගන්නවා, සැපේනකොට නටනවා, දුක් වෙනකොට කනගාටු වෙනවා. ඉතින් මේ දෙක අතර හරිය පිළීමක් තියෙන්නේ. ඉතින් ඒක තරුණ ජීවිත හුඟක්ම වැඩි. ඒකේ බලපෑමත් වැඩි. අවුරුදු 50 විතර වෙනකොට තේරෙනවා මේ දෙක අතර කොච්චර නැටුවත් පොල් පිට පාගනවා වගේ. ඒ පැත්ත පාගන මේක උඩ යනවා, මේක බලනවා ඒක උඩ යනවා. ඉතින් ඕකේ තමයි සීසෝ පැදිලක් තියෙන්නේ. ඒ නැත්නම් ලොකු ස්වාමීන් වහන්සේගේ පොල් පිට පැදිලක් තියෙනවා. කේමානන්ද ස්වාමීන් වහන්සේ නිතර මේ තොලාග තියා හිටපු නිදර්ශනයක්. ලොකු ස්වාමීන් වහන්සේ තියා හිටි ගිනි අඟුරක් දනවට අතින් අතට මාරු කරනවා වගේ. බිහොම වේගයෙන් මාරු කරනවා. මාරු කරාට සැප දුක් දෙක අතර තමයි තියෙන්නේ. ඉතින් සර්වචන්නාංශේ විනෝඩක සඳහන් කරන්නේ උබෝවන්තා මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා. මේ අන්ත දෙකටපත් වෙන තුරු මැද පිළිවෙතෙන් මම ගියයි කියලා. ඉතින් මේ දෙක අතර මැද පිළිවෙතක් තියෙන බවක් මිනිසුන්ට පේන්නේ නැහැ. මොකද ඒ තරම් අන්ත දෙකේ වෙහෙස වෙලා විහෙසණය අභිජ්ජාය විහෙසාය චිත්තමසූපහඤ්ඤති. මේ දැඩි ලෝභයක් තියෙනවා. ලෝභ සැප දුකට දැඩි වෙහෙසක් තියෙනවා. දුකට චිත්තමසූපහඤ්ඤති උපහඤ්ඤණයක් තියෙන. හිත නිතරම ගිනි අගුරක් අතින් අතට මාරු කරනවා වගේ තියෙන්නේ. මේ දෙක මැද මේ සැපේ ඉඳලා දුකට යනකොට දුකේ ඉඳලා සැපට යනකොට අතරමැද අවස්ථාව පහු කරන බවක්වත් thin slicing of time කාලයේ මේ පරිණාමයේ වෙනස දැක ගන්න බැරි තරම්. ඒක තමයි තෘෂ්ණාවේ කෘත්‍යය. මේ අතරමැද යමක් පහු වෙන බව, යටි පහු වෙන බව, මලපැන්නුමක්, ඉරිපැන්නුමක් තියෙනවායි කියලා. ඉතින් ඔය දෙක පෙන්නලා දුන්නේ නැහැ කියලා තමයි පෙන්වන්න නැතුව ධර්මයක් සාකච්ඡා කරගෙන එක තමයි අපි ගීපාර මතක් කරත්තේ physics of the soul කියන පොතේ ඒ අමිත් ගෝස්වාමි කියන එක තියෙනවා. බුද්ධ ආගමේ හෝ හින්දු ආගමේ මේ දෙක පෙන්වලා දීලා තියෙනවා. දෙක මැද පෙන්ලා නැහැ කියලා. ඌට හරියට කියවන්න බැරි වෙලා ඒක වෙලා තියෙනවා. නමුත් මේ දෙක අතරමැද අදුක්කම දුක වේදනා පන්නනවා. ඒකට කම්මැලිකමක් තියෙනවා. ඒකට නීරසකමක් තියෙනවා. ඒකට ඒකාකාරීකමක් තියෙනවා. ඒකට බය ගතියක් තියෙනවා. අසරණ ගතියක් තියෙනවා. ඒ නිසා මේක වහලා ගහන එක තමයි තෘෂ්ණාව කියන්නේ. ඒ නිසා බුදුජානනාංශයේ තෘෂ්ණාට සිබ්බනි ගෙත්තංකාරී මහුංකාරී කියලා කියනවා. එයා නිතරම අපේ හිත සැප දුක දෙකේ පෙළමින් පවත්නවා. නමුත් මේ පෙළෙන අතර වාරයේදී මේ පුද්ගලයා අතරමැද පහු කරන මේ අදුක්කම සුඛ වේදනාවේ තමයි මේ සැප දුක් දෙක කියන තීතෝ එක හිටවලා තියෙන්නේ. එතන හරිම කම්මැලි. ඒ නිසා අපි තණ්හාවෙම තියෙනවා తත්‍ර తත්‍ර අභිනන්දනය කියලා අන්ත දෙකේ මොන කක්කාව තිබුණත් ඒකෙම ගැලි ගැලි ඉන්නවා. ඒකෙම නටනට ඉන්නවා. කවදාකවත් මේ සැපෙන් දුකට මාරු වීමක්, දුකෙන් සැපට මාරීමක් කියන අනිත්‍ය මේ මාරුව හුත්වා අභවතා විපරිණාමතා දැක ගැනීම කියන ගැඹුරුයි අප්පා, තේරෙන්නේ අප්පා, අමාරුයි අප්පා, අපිට වැඩ තියෙනවා අප්පා, ළමයි කම්පිටි ඉන්නවා අප්පා, අරක මේක කියා අර මැද පණන එක තමයි තියෙන්නේ. ඉතින් සර්වචන්නාංශය දෙපැත්ත අන්ධ කරවලා මැදට යොමු කරන්නයි ඔය තථාගතේන මජ්ක්‍ධිමා පටිපදා අභිසම්බුද්ධා කියනකොට ඔය මැදට එන්න මොන තීර එකක්වත් ඕනේ නැහැ. අන්ත දෙක දන්නවනම් අන්ත දෙකේ තියෙන අභිජ්ජාය විහෙසාය චිත්තමස්සූපහඤ්ඤති කියලා දැඩි ලෝභයත් වෙහෙසත් ඒකේ තියෙන උපහඤ්ඤනේ හිත කරදර ගන්නවා කියන දුක් කරදර ගන්න එකයි තියෙන කියලා දැනගෙන ඔක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් පොඩි වෙනසක් තියෙනවා. ওই දිහා පොඩ්ඩක් ඈත් වෙලා බලන්න ඕනේ. ඕකට ගැලී බැලීම තමයි తත්‍ර తත්‍ර අභිනන්දනී කියන්නේ. සැපට ආස කරන උඩ පයින්නවා, කෑ ගහනවා, දුකේනකොට ඉස්පත අත බැඳලා අඬනවා, පපුවේ ලෙහි පහරගෙන අඬනවා. ඉතින් ওই දෙක තියෙනකොට කරන්න බෑ. එහෙම නැත්නම් තව කෙනෙක් අඬන හැටි, තව කෙනෙක් කින හැවෙන හැටි දිහා අනුගේ දිහා බලා ඉන්නා වගේ බලා ඉන්නකොට දවසක තේරෙයි මමත් මේ නත්තල් පප්පා දැකලා hina වෙනවා වගේ, නැත්නම් මරණ ගැන කියනකොට අඬනවා වගේ ඉන්න පොඩි එකෙක් වගේ ඉන්නවා. නමුත් මේ මම hina වුණත් ඇඬුවත් ওই දෙක මාරු වෙනවා. ඒ දෙක පොඩ්ඩක් ඈත් වෙලා බලනකොට පේනවා මේ දෙක යටිපහුව කරන තැනක් තියෙනවා. දුපේ සිට සැපට, සැපේ ටික දුරටත් එකම දෙයයි තියෙන්නේ. සැපේ සිට දුකට යනටත්, දුකේ සිට සැපට යනටත් එකම දෙයයි තියෙන්නේ. ඒක විමුක්ති රසය තියෙනවා. ඒක හැම මේ වේදනාව මාරු වෙන හැම තැනකම තියෙනවා. ඒක මේ බුදුහාමුදුරන් විතරක් සීමා වෙලා නැත්තම් බුදුහාමුදුරෝ අතර දීප දෙයක් නෙවෙයි. බුදුන්සේ හොයාගත්තා. හොයාගෙන කිව්වා ඔයක විඳපන්,
විඳින ගමන් සිහි බුද්ධියෙන් විඳපන්. සම්පජාඤ්ඤයෙන් විඳපන්. ඊතරමට තේරෙයි ওই දෙක මැද යටිපහුවෙන දේ මේක කවදාකවත් උඹලට කල්පනා වෙන එකක් නෑ. මේක මධ්‍යම ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගය හතරවෙනි ආර්ය සත්‍ය කියලා. මොකද ගොයියෝ උතර තමයි වැඩි. හැබැයි ඒකේ ඊට පස්සේ ආත් ගැඹුරුයි. ඒකට ගියාට පස්සේ කෙනෙකුට පුළුවන් වුණොත් ඒ අදුක්කම සුඛ වේදනාව මැදහත් වේදනාවට ගියාම පුදුමාකාර ස්පාසාවක් වෙනවා. බුදු අම්මේ සැපේ දුකේ පෙලිච්ච පෙලිලා. එතකොට ඒ පෙලීම සැර වැඩි නිසා මෙතෙක් වෙලා කම්මැලි වෙච්ච, නීරජ වෙච්ච, එපා වෙච්ච, කම්මැලි වෙච්ච මේ දෙයට හුදිකලාව කියලා, සැප කියලා, පිරිච්ච ගතිය කියලා විශාල ප්‍රේමයක් හට ගන්නත් පුළුවන්. ඒක කියනවා නිකන් සාමාන්‍ය නිදර්ශනයකට හොඳටම මානසික අසහනයක් තිබුණ කෙනෙක් දක්ෂ මනෝවිද්‍යාවේ විද්‍යාඥයෙක් ගාවට ගිහිල්ලා ප්‍රශ්න විසඳලා පිළීම තිබිලා තියෙන හිතේ බව තේරුම් අරගෙන මේ නව මානසික විද්‍යාවටත් මේ ඒ කවුන්සලින් කරපේකනටත් ස්තුති කරලා නතර වෙන්නේ එයාට ප්‍රේම කරන්න පටන් ගන්නවා. ඒක අද තියෙන මානසික විද්‍යාවේ තියෙන භයානක තත්වයක්. ඒ නිසා පිරිමි අයට කවුන්සලින් කරන්න ගෑනු අය හොඳයි, ගෑනු අයට කවුන්සලින් කරන්න පිරිමි අය හොඳයි. අපි කියන්නේ මේ උපදේශනයේට දැන් ෆ්‍රී ඇසෝසියේෂන් වලට කෙරුවට පස්සේ අනිවාර්යයෙන්ම අරකෙනා ලෙඩ නැතත් කවුන්සලින් වලට යනවා. දිගින් දිගටම කවුන්සලින් කරනවා. අම්බෝ යා වගේ කෙනෙක් මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම නාස්ති වෙන්න තිබුණ එකක්. අනේ මට ඉතින් වැඩක් නැහැ, ජීවිතයක් නැහැ. ඉතින් බත් කනටත් ඔයාදීපත් වෙනවා කිය අම්මතර ප්‍රේම සම්බන්ධයක් එන්න පටන් ගන්නවා. ඒක නිසා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියනවා මේ උපදේශනයේ ස්වභාවික මරණයක් නැහැ. ඒ ස්වභාවයෙන් නතර වෙන්නේ මේක දිගටම මේ ප්‍රේමේ හට ගන්නවායි කියලා. එයා නිදර්ශනයක් කියනවා. ඒකට උපහාසයක් වගේ ඒ සනීපෙච්ච එක නා තවත් සයිකියාට්‍රික් කෙනෙක් වුණොත් මිනිහා ලෙඩුන්ට කතා කරන්න පටන් ගත්තාම ඌ අර ගුරුවරයා හම්බෙන්න වෙලාවක් නැහැ නේ. ඒ ලනු අනික් කටියට දෙන එක තමයි කරන්න තියෙන්නේ. නැත්තම් නතර කරන්න බෑ. ඒ වගේ තමයි මේ අමිත් ගෝස්වාමි කියන එක නාටත් එයා එදා කතා කරලා පෙන්නවා ඒ අත ෂෝෆන්හාව ඒ දෙන්නම කියනවා මේ දෙක අතර මැද දැක්කනම් විශාල මේ ජයග්‍රහණයක් කියලා. බුදුහාමර පෙන්නලත් නැහැ, ක්‍රිෂ්ණ පෙන්නලත් නැහැ. ඒත් මේක පෙන්නලා තියෙනවා අපිට වෙලා තියෙන අදුක්කම සුඛ වේදනා හරියට අඳුරගත්තාට පස්සේ ඒකේ ප්‍රේමය හට ගන්නවා. මේක තමයි නිවන කියලා කෙලින්ම කියන තරමට එනවා. නමුත් බුදුචානන්සේ උබෝ අන්තේ විදිත්වාන මජ්ජේමන්තාන ලිප්පති. දෙපැත්ත දැනගෙන මැදෙහිත් නොඇලී දෙක අඳුරගන්න ඉස්සරලා උබේ අන්තේ අඳුරගන්න ඉස්සරලා මේක කටපාඩම් කරලා තියෙනවා. ඕකට උත්තරේ මැද. හැබැයි මැදට ප්‍රේමයක් හට ගන්න පුළුවන්. ඒ ප්‍රේමේ කාමකෝප දනවන ප්‍රේමයක් නෙවෙයි. එහෙම නැත්නම් මේ දුෂ්ටයයි කොල්ලයි ගහ ගන්නව විසිල් ගහන જાති ප්‍රේමයක් නෙවෙයි. අච්චර තිබුණු කාම පරිලාහ දරත සංසාර දුක මේකෙන් නැති කරගන්න පුළුවන් වුණා කියලා මේ කම්මැලිකමට ප්‍රේමයක් හට ගන්නවා. නීරසකමට ප්‍රේමයක් හට ගන්නවා. හුදේකලාවට ප්‍රේමයක් හට ගන්නවා. Tamange තුල තියෙන පිරිච්ච ගතියට ප්‍රේමයක් හට ගන්නවා. හැබැයි ඒක හොඳ එකක්. හොඳ ලෙඩක් නිකන් දියවැඩියා වගේ නම්බුකාර ලෙඩක්. මේ මොනවාද මේ කොලෙස්ටරෝල්, බ්ලඩ් ප්‍රෙෂර් වයින් නම්බුකාරයිටනේ. ඉතින් මේ ලෙඩේ හොඳයි. ඉතින් දැන් භාවනා කරන ශේෂ්ත්‍රයේ තියෙන ওই නම්බුකාර ලෙඩේ. හැම කෙනාටම ඕනකමක් තියෙනවා මෙන්න මේ හිස්තැන්ඩ් ගියයි කියලා කියන්නේ. ඉතින් ඇත්තට ඉස්සෙල්ලා මටත් ටිකක් එන ජොලියක් තිබ්බා. ඔක නෑ නෙවෙයි. දැන් ඒක කියාගෙන එනකොටම ඒකට කම්මැලිකමක් එන්නේ. පටන් ගන්නවා. අනේ සාංශ මේ ආනපානේ නතරලා මම හිතන්නට යනකොටම අයියෝ අරකම නේද ආයෙත් කියන්නේ කියලා මට ඇවිල්ලා තියෙන කම්මැලිකම මේගොල්ලන්ටත් ඒ ආවොත් මම හිතන්නේ මේ සම්බන්ධ වෙන එක්කුත් නැහැ මික්සෙල්ලාරකේ. අයි මේක මෙච්චරම ආරෝපය ගත්තද ඒ කතා කරන ස්වාමීන් වහන්සේ නිකන් මේ ග්‍රීන් ටී බිබී ඉන්නවා මිසක මේක අහන්නේ. හැබැයි ඉතින් කවදාවත් උඹලටත් ওই ටික වෙයි. එච්චරයි කියන්න තියෙන්නේ. එතකොට කියනවා මේ දුක්ඛ වේදනාවේ මේ අදුක්කම සුඛ වේදනා තේරුම් ගත්තට පස්සේ තේරෙන පටන් අර ගන්නවා මේ දුක්ඛ වේදනා කියලා අපි සංසාරේ අඬහව ගන්න දෙයක් තියෙනවානේ. කොරෝනා ආවයි කියලා, ඇඳිනීති ආවයි කියලා, අපිට අතපය දිග අරගන්න නැහැ කියලා දුක් ජාතිතුන් තියෙනවා. දුක්ඛ කියන එක තමයි මේ ලෝකයා දුක කියන්නේ. ඒක හරියට රූප ධර්ම රූප ලෝකේ රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප කියනවනේ. එතකොට මේ ඇහැට පේන රූප වලට කියන්නේ රූප කියලා. රූප කිව්වහම පැටලෙනවා.
සද්ද රූප කියලා જાතිකුත් තියෙනවනේ. ගන්ධ රූප කියලා જાතිකුත් තියෙනවනේ. ඉතින් ඒ නිසා අරකට රූප වර්ගේ. රූප වැඩි කිරීම 2. නැත්නම් රූප. ඒ වගේම මේ අපිට සාමාන්‍ය දැනෙන පරිලාහ දුක් වලට කියනවා දුක්ඛ කියලා. ඉතින් ඒ දුක නැති කරන්න යන්න එපා. ඒක නෑ කරන්න නෙවෙයි මේ සර්වචනංශය ඇවිල්ලා මේ ලෝකේ රවුම් කරලා දෙන්න කතා කරන්නේ. පොළොව මට්ටම් කරලා දෙන්න කතා කරන්නේ. මේකේ ඝර්ෂණයක් නෑ කියන කතා කරන්නේ නෑ. මේක ගමනක් තියෙනකොට ඝර්ෂණයක් තියෙනවා. ඒ වගේම මේ පොළොවේ මතු පිට හරි මේ විෂම රූපයි. ඒ සම්බර කරන කාටක ඇදින බලනකොට ටෙනිස් බෝලේ වගේ ලස්සනට පේනවා ඇති. ඔය මේකේ ඉන්නකොට පේන්නේ ඉහළ පහළ ගියත් ඇයි. අන්න ඒ ගතිය තියෙනවා. ඊගාට තියෙනවා සංඛාර දුක්ඛ කියලා. මේක මට්ටම් කරන්න හිතෙනවා අපිට. මම ඉන්න තැන එහෙම තියෙන්නේ. මම බුල්ඩෝසරයක් ගෙනලා සේරම මට්ටම් කරනවා. අපි පණ්ඩිතරාම ඉන්නකොට පුදුමාකාර වියදමක් කරලා මුළු ඉඩමම අක්කර 65ක් තිබ්බා. ඔව්. 65ම මීටර් 2 කොන්ටුව මැප් එකක් ගත්තා. අරගෙන ඒක එහෙම්ම තියේදී ඒකේ නෙරිවල අපි කුටි යෝජනා කරා. ඒකේ සානුවල අපි දියාගල් යෝජනා කරා. දියාගල් යෝජනා කරලා උස් බිම් පාත් බිම් තීරුම් අරගෙන ලෑන්ඩ්ස්කේප් එක හැටියට ගාඩ්නින් මේ කුටි හදන තැන් හරි ගසලා කුටි 5ක් විතර හදලත් ආයේ මං එනකොට. ඒක හරි මේ ඕන කෙනෙකුට දකින්නකොට පේනවා මේ දැන් කාලෙට වැඩිය එකොලාවින් එහෙම නැත්නම් පරිසරයට ගැලපෙන විදිහට ඒක හදලා වටේට මීටර් 2 පාරක් දාලා ඒක හරි එහෙම යන පාරක්. මොකද ඒක මේ ගින්දරටත් බලපාන එක ඕස්ට්‍රේලියාවේම අනිවාර්යයෙන්ම කරන්න ඕන එක. පාරකුත් දාලා පාරායිනේ ගසුත් හිටවලා අර තියෙන මේ නේටිවල නෙවෙයි සානුවල බැමි වඩේකුත් ගහලා පොඩි බැමිත් ගහලා වතුරත් එකතු කරලා ලස්සනට හදලා ආව නෙවෙයි ඉතින් එන්න වුණා මට. ඊට පස්සේ මං ආවේ 96 ඊට පස්සේ 2011 මං හම්බුණා සයඩෝ නේපාල් වලදී. දැකලා හරි සතුටුයි. මම එදාම විවේකානන්ද සාංශෙත් මගේ නියුන් සහෝදරයා හිටියේ. ඊතරම් දෙලා ඇත්තටම අපි දෙන්න බදාගත්ත සයඩෝ ඉස්සරහා. ඒ කාලයකට පස්සේ දැකලා. ඉතින් ඊට පස්සේ මේ මට සයඩෝ කියනවා බොරුව තමයි. ධම්මජීවේ හිටවලා ආපු ගස් මෙච්චර විතර උසයි කියලා බලනකොට ඔක්කොම බුල්ඩෝස් කරලා මට්ටම් කරලා ඒකේ අලුතෙන් කැලයක් හිටවලා. මම ඒක දැක්කේ මම ගිය දවසේ. අර තිබුණ කොන්ටුවර් එකක්වත් නැහැ. ඔක්කොම බුල්ඩෝස් කරලා. ඉතින් ලේසි ඕන කෙනෙකුට සැලසුම් කරන්න හරි ලේසි. මොකද දැන් තියෙනවා නිකන් තෝසේක වගේ. ආප්පේ වගේ තිබුණ එක තෝසේ කරලා දැන්. ඉතින් ඒකේ හදලා ඊට පස්සේ මට නොචි. අර තිබුණු අර ස්වභාවේ නෑනේ. මට සන්තෝෂ වෙන්න පුළුවන් මං හිටපු ගස් එකම එකක් හිටවලා තියෙනවා. බුරුමතේ එක ගහක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් කුඤ්ඤුන් ෂුවේ මට ගියාම කියනවා මේ ෂැඩෝ හිටපු එක ගහක් තියෙනවා කියලා. අනිත් සේරම කපලා. කපලා කියන්නේ බුල්ඩෝසරයකට කැපිලා. අන්නේ වගේ මේ මැද මේ මට්ටම් කරලා ගත්තට පස්සේ ඒ මට්ටමේ ඒ අදුක්කම සුඛ වේදනා වගේ එක මා පුදුමාකාර මත් කරන ගතියක් තියෙනවා. ඉතින් ඒක දැන් දන්නවා ඒ විදිහට මේ බුල්ඩෝස් කරලා ගන්න එක නෙවෙයි වැඩිව තියෙන භූවිෂමතා තියෙද්දිම ගැළපෙන විදිහට තමයි හදන්න ඕනේ. ඒක තමයි මගේ අදහස තිබුණේ. ඉතින් ඒ අනුව මේ සැප දුක් දෙක මට්ටම් කරලා එනකොට සංස්කාර කියලා කියන්නේ මේ දෙක මට්ටම් කරන්න ඕනේ කියලා හිතෙනවා. අම්මට දුක වැඩි අඩු කරලා දෙන්න ඕනේ. ලොකෝය ගාව සල්ලි තියෙනවා ලොකෝයෙන් සල්ලි ටිකක් ගන්න අම්මට දෙන්න ඕනේ. ඉතින් මම මේ කීයක් හරි හම්බ කරන්න හදන්නේ ලොකෝයගේ සල්ලි අම්මට දීලා මම අම්මටත් යුතුයකම් ඉස්තර කරලා ලොකෝයගෙත් වැඩි කරලා දුන්නයි කියලා මේ සංස්කරණය කරන්න හැම අයියා කෙනෙකුටම හිතෙනවා. හැම අක්කා කෙනෙකුට හිතෙනවා. හැම කෙනෙකුම පැහිය වෙනවා. හැම කෙනෙක්ම ගරු වෙනවා. හැම කෙනෙක්ම මුදුන වෙනවා. ඉතින් මේ සංස්කාර කරන්න ගියාම මේ හරියන ගතියක් පේන්න තියෙනවා. ඒක තමයි වර්ධින තැන. ඉතින් ඒකට භූතිය උදව් කරනවා කියලා ලොකු සංසි කියනවා. මේ අපිට ඕන දේ කරන්න ගියාම ඒක හරියන ගතියක් තියෙනවා. ඒකට අපි හිතනවා යකෝ හිතු මැතු මට්ටම් වෙනවනේ. අර මේ වලගොඩල් තියුණක මට්ටම් කරන්න පුළුවන්. අරගෙන් සල්ලි ටිකක් ගන්න මෙයාට දෙන්න පුළුවන්. අරගෙන් සැප ටිකක් ගන්න මෙතෙන් දෙන්න පුළුවන්. ඒ නැත්තම් මේ වේදනාවට මේ ඉන්ජෙක්ෂන් එක ගාපුවම හරිනේ. මේ බෙහෙත බීපුවම හරිනේ. අර දොස්තරලා ගත්තම හරිනේ. මේ මගුලක් එන්න පටන් ගන්නවා. මේ ඔක්කොම සංස්කරණය කරන දේවල්. චේතනාපූර්වක දේවල්. එහෙම නැත්තම් සංඛාර අபிසංඛාර අபிසංචේතනා කියන්නේ කිසිම කෙනෙකුට තියෙන දේ බලලා එහෙමම ඒකට අනුව හැඩ ගැහෙන්න බැරි ගතිය තමයි සංඛාර කියන්නේ. සබ්බේ සංඛාරා දුක්ඛා.
මේක ඉල්ලගෙන කන පරිප්පුවක්. ඇද්දගෙන නාන නෑමක්. නමුත් කාගේ ළඟවත් නැත්තේ නෑ. එيشා මේ සංඛාර දුක්ඛ කියලා කියන්නේ කසානා රෝගයක් වගේ. කසානා රෝග කියලා අපේ පුඩි කාලේ තිබුණා ලෙඩක් මේ පිටරටින් බේල් ගෙන්නනවා ඒ කාලේ. බේල් ගෙන්නවා කියන්නේ පිටරට සුද්ධෝ මේ එක සැරයක් දෙසක් ඇඳපුවාම සීත කාලේ ඒ ඇඳුම් විසිකරනවා. ඉතින් ඒව වෙනම ලොකු බින්ස් වලට දාලා ඒව ඔක්කොම පස්සේ බේල් කියලා කියන්නේ තොගේ කියන එක ලංකාවට එවනවා. ඉතින් සුද්දාගේ කලිසම ගලවලා උඩ පැත්තේ යට පැත්ත හරවලා එකක් මහ ගන්න පුළුවන් අපිට. ඒ කියන්නේ උගේ බෙල් බොටම්නේ. බසවක් කුලන් කියලා જાතියක් තියෙන කලිසම් අර ලොකු සුද්දාට ඉස්සලා යන જાති කලිසම් જાතියක් තියෙන ඉස්සර. ඒ කලිසම අනිත් පැත්ත හරවනවා අපි. අර බෙල්ට් එක සුද්දාගේ බෙල්ට් එක දාන්න බෑ අපිට ඔළුවෙන් දාලා ගන්න පුළුවන්. ඒක බෙල්ට් එක දාලා එල්ල ඒක අනිත් පැත්ත හරවලා මහපුවම බේල් කියලා જાතියක් ආවා. ඒ බේල් ඇඳපු ඔක්කොටම කසානාවා. කහනවා. ඒ කාණ්ඩ ජොලි. පොඩි එනකන් කහන්න පුළුවන්. අන්තිමට බලනකොට කසානා ප්‍රීති කසානා කියලාත් නම දැම්මා ඔකට. ආන්නේ වගේ තමයි සංස්කාර කියන එක. මේක බේල් ඇඳගත්තට පස්සේ කහන්න හිතෙනවා. ඉතින් හොරි ගිනි පිඹපිය හොරි කහපිය. ගිනි පිඹපිය හොරි කහපිය කියලා පරණ කතාවක් තියෙනවා. මේ ඒ කතාව තමයි අද ලෝකේ වෙලා තියෙන්නේ. සාංශ විද්‍යාව කියන්නේ තන්නේ කර කසානා රෝගයක්. තන්නේ කර මේ තියෙන දෙයට හැඩ ගැහෙනව වෙනුවට පරිසරය හැඩ ගසන්න හදනවා. හදලා ජය ගත්තා. අපි විද්‍යාවේ නිෂ්පාදන තමයි. අද තියෙන තාක්ෂණයේ විද්‍යාව නිෂ්පාදන තමයි දැන් කොරෝනා වගේ එනකොට විද්‍යාව නොකොරෝනා වෙලා. ඇමරිකාව බලනවා WHO එකට. World Health Organization එකට තොපි මොනවද කරන්නේ කියලා. ඉතින් මොනව කරන්නේ? ඉංගලන්තයේ ආගමැතිට කොරෝනා. එතකොට අපි නොකොරෝනා. ඉතින් මම ඕවා කියවනවා අප්පා. ඒකයි ඔගේ නරකේ. මට පේනවා මේ කෑ ගහපු කට්ටියට මේ තාක්ෂණයෙන් අපිට ආධාර දෙන අයට UN එකට WHO එකට මොකද්ද කරන්න පුළුවන්? ඔය හොඳ ඇවිල්ලා නෙවෙයි ඔය කොරෝනා කියන්නේ මේ අතරමැදි හම්බෙච්ච එක මියුටේෂන් එකක්. තුන්වෙනි සැරේට මතුවලා තියෙන්නේ. මේ සැරේ අඳුරගත්ත එක තමයි කොරෝනා වෛරස් ඩිටෙක්ටඩ් ඔය ඩයග්නොසිස් 1990 නිසා කොවිඩ් කියලා නම දාලා තියෙන්නේ. ඉතින් මේ වගේව දිගට එනවා. මොකද හේතුව අපි අනවශ්‍ය විදිහට පරිසර වෙනස් කරා. පරිසරය රත් කරා. තාක්ෂණයේ යෙදුවා පොළොවේ යට තියෙන ලෝහ උඩට ගත්තා. ඒ අරගෙනත් මදි. ගෑස් ගන්නවා ඊට පස්සේ මේ මොනවද පෙට්‍රල් ගන්නවා ඊට පස්සේ අර ෂේල් ගෑස් වලට ගහනවා 70 ගණන් ගහනවා යටට. ගහලා හරහටත් යනවා. ගිහිල්ලා අරකේ තියෙන ට්‍රැප් වෙලා තියෙන මීතේන් ගන්නවා. ඉතින් විවරයි මේ ලෝකේ ඒක නිසාම ඇමරිකාවේ ප්‍රාන්තවල ගිනි කාමේ භූමිකම්පා කියන්නේ මේ භූමිකම්පා මොකටද දෙන්නේ කියලා ඒගොල්ලෝ හොඳටම දන්න ෂේල් ගෑස් නිසා කියලා. ඉතින් ඒ තරම් මනුස්සයර නතර කරගන්න බෑ. ඉතින් ඒක කියන විපරිණාම දුක. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ කොච්චරක් වැරදිකාරීද්ද? විපරිණාම දුක වල බුදුරජාණන්සේ අත් දෙක උස්සලා කියනවා ආර්ය අෂ්ටාංග මාර්ගය සංස්කරණයක් කියලා. බුදුරජාණන් වහන්සේ විසින් මේ පෙන්වලා දෙන මැදමාවතත් ආර්ය අෂ්ටාංග මාර්ගය සංස්කාරයක්. ඉතින් සංස්කාරයක් නැති කරන සංස්කාරයක් තියෙනවා. තියෙන සංස්කාරේ ගොරෝසු නම් ඒ වෙනකොට සියුම් සංස්කාරයක් දාලා අර සංස්කාරය නැති කරා. ඊට පස්සේ ඒක ඊට වැඩිය සියුම් එකකින් ප්‍රතිස්ථාපනය කරන්න ඒකට සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා කට්ටකින් නැති කරන්න ඕනේ කනට වතුර වැටිච්චාම වතුර බින්දුවක් දාන්න ඕනේ කිය. කකුල පිච්චිච්චාම පිච්චිච්ච තෙල් ටිකක් දාන්න ඕනේ කිය. එيشා ඒකෙන් නැති කරන ක්‍රමයක් තමයි සංස්කාරවල තමයි ප්‍රතිපදාව තියෙන්නේ. ඉතින් ඒ නිසා සංස්කාර කියලා කියන්නේ අපිට ගාය. කඩි ගායේ තියෙන නිකන් ඉන්න බැරිකම කහනවා. මොනවාරි දකපම මොනවාරි කරන්න කියන. ඉතින් ඒ කරන දේ හොඳට මතක තියාගන්න කාම සංඥා නැත්නම් කාම ඡන්ද එහෙම නැත්නම් කාම මිත්‍යාචාර වෙනුවට කාම සංඥාව හොඳයි. කාම සංඥාව කියන්නේ සංස්කාරයක් නීවරණ ටික. ඒ නීවරණ ටිකට වැඩිය හොඳයි රූප කර්මස්ථාන. ආස්වාද ප්‍රසආස කියන්නේ සංස්කාරය කාය සංස්කාර. ඊට ආස්වාද ප්‍රසආසිතය බයනොට ඒක සංසිඳීගෙන යනවා. එතකොට ඒ රූපේ රූප සංඥාවක් පාටපත්. ඕන්නේ එතකොට කලබල වෙනවා, ඔළුව වැනෙනවා, දඟලනවා, සීතල වෙනවා, හීත අනම්මනම් කපුව පරල වෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඒ වෙනකොට අපි දැනගන්න ඕනේ මේ රූපේ රූප සංඥාවක් පාටපත් වෙනකොට මේ කාමයක් නැහැ, කාම සංඥාවක් නැහැ, රූපයක් නැහැ. ආන්නේ එතෙන්ට ගියාට පස්සේ තාමත් මේ ඉන්නේ
මේ වැඩේට ඔලුවට දාගත්ත මූල කර්මස්ථානයේ සාපේක්ෂව. මූල කර්මස්ථානේ පිහිට වෙලා. මූල කර්මස්ථානේ එල්ලලා. දැන් මේ මූල කර්මස්ථානේ මිල් කර ගන්නවා කියන කතාවෙත් අපි ගැලවෙන්න එපායි. එතකොට අපි සතියට වාංගු වෙලා මූල කර්මස්ථානේ හිත පිට ගිය වෙලාවෙත් ගාලල්ල ගමන්නේ නැහැ. මම නෙවෙයිනේ. සංස්කරණය කරලා නෙවෙයිනේ. ගියේ හිත දිහා බලන්නේ. පිට ගිය අරමුණ දිහා බලන්නේ. එතකොට තේිනවා කලබල වෙනවා කියලා. ඒ සංස්කාරය. හිත පිට ගියා කියලා කලබල වෙනවා. මම කරපු මම නොකරපු දෙයකට. ආන්නේක හිතට අඳුලා දීලා හිත පිට යන්නේ කොහොඳ නැහැ. නමුත් හොඳ හරි නරක හරි උඹේ නෙවෙයි. මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි පිටපලයන්. ඔබට පුළුවන් ද හොඳට පුරුදු කරපු කෙනාට පිට ගිය බව දැනගෙන අරමුණට හිත නොගෙන ඉන්න. ඒකට මේ සංඛාර දුක් වෙන කෙනාට පිට ගියේ හිත නැවත අරමුණට ගැනීම සංස්කාරයක්. ඒකත් නොකර හිටපන්. ඒ මොකෙන්ද සාධාරණීකරණය කරන්නේ? මොකද්ද මේකේ ණය විපස්සනාව? මොකද්ද මේකේ තියෙන අන්වේ ඥානෙ? පිට ගියේ උඹට කියලා නෙවෙයිනේ. ඒකෙන් පේන්නේ උඹ කරපු පෙර කල කර්මයක විපාක වාරයක් වෙන්නේ නැති. ඔක වහා ඇදලා දැම්මොත් කර්මෙ ගෙවෙන්නේ නැහැ. ගෙවෙන්න අරපන්. උඹ දැනගෙන හිටපන් ආරක්ෂක භූමියක නෙවෙයි ඉන්නේ කියලා. උඹ දැන හිටපන් ගෝචර රාජ්‍යත්ව භූමියේ නෙවෙයි ඉන්නේ කියලා. උඹ දැන හිටපන් අප්පගේ බූදලේ නෙවෙයි ඉන්නේ කියලා. බලාගෙන හිටපන් යන්න පුළුවන් ඕනේ වෙලාවකේ ආරක්ෂක තැන්න යන්න නැතුව ඉන්න පුළුවන්කම. ආන්න එතකොට අපි පුරුදු කරනවා කාම සංස්කාර එතන කාම සංඥා සංස්කාර රූප සංස්කාර රූප සංඥා සංස්කාරකේ ඉඳගෙන අපි අමාරු වට්ටලා කවුදෝ පෙර කර්මයක් අනිසාවෝ හැබැයි අනිසාවෝ මේක කවුද මේ දෙක කරේ මේ කාගේ න්‍යාය පත්‍යද කියලා මට බලන්න පුළුවන් ද කියලා බලන්න බෑ. ඒක තමයි සංස්කාර වල සියුම්ම සංස්කාරේ. ඒක තමයි ගිරිමානන්ද සූත්‍රයේ සර්වචාන්සේ සඳහන් කරන්නේ යේ ලෝකේ උපය උපාදානා චේතසා අදිඨානාබිනිවේසානුසයා තේ පජහන්තෝ විරමති න උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ සංඛාරේසු සබ්බ සංඛාරේ අනාබිරත සංඥා. සිළු සංස්කාරයන් વિશે අබිරමණය නොකරන ගතිය නම් චේතනා ප්‍රාර්ථනා උපය උපාදානා නතර කරලා හිටපන්. පිටගිය හිත නැවත ගණ්ඩත් හිතන්න එපා. පිටිකී ඉන්න බව දැනගනින් අනතුරු බව දැනගනින් යන්න පුළුවන් බව දැනගනින් සත්‍යයෙන් ඔක්කොම දාව දැනගනින් කක්ක ගොඩේ හිටපන්. හොදන්න නැතුව හිටපන්. ඉතින් ඒක සාමාන්‍ය ආගමකට ගැලපෙන්නේ නැහැ. සදාචාරයට ගැලපෙන්නේ නැහැ. ඉතින් ඒක වැටෙන්නේ නැහැ සීල ශික්ෂා සමාධි ශික්ෂා. ඒක වැටෙන්නේ ප්‍රඥා ශික්ෂාවට. ප්‍රඥා ශික්ෂාවෙත් ගැඹුරු මොහොතේ ඔළුව උස්සගත්ත කෙනාට මේක වැටහෙන්නේ. කොහොම හරි දම්බි ගහලා නහය උස්ස ගන්න පුළුවන් කෙනාට තේරෙනවා බැලුවොත් ඒක ගොඩ බිමක් නැහැ. මේකේ දිය කිඹුලෝ විනිමෝරු කොයි වෙලාවෙ වෙලා ඒක හක්කට තියාගනිත් දන්නේ නැහැ. නමුත් මට ඔළුව උස්සගෙන ඉන්න පුළුවන් කියලා වගේ අරමුණු සාගරේ ගොජේ ඔළුව උස්සගෙන ඉන්න පුළුවන්. ඒ උස්සගෙන ඉන්නකොට යාට දැනගෙන ඉන්න පුළුවන් නම් මේකේ නැවත මූල කර්මත්තානේ හොයන්න දඟලන්න එපා. දඟලන්නේ නැතුව ඉන්න පුළුවන්. අන්න ඒක පෙන්වන්න පුළුවන් මේ සංඛාර දුක්ඛ කියන එකේ සංඛාර එහෙම නැත්නම් අපි ඒකට කියන්නේ ඇත්තරම චිත්ත සංඛාර කියලා. වේදනා සංඥා දෙකට අහුවෙන්නේ නැතුව ඉන්නවා. මූල කර්මස්ථානේ කියලා සංඥාවක් ගන්නෙත් නැහැ. පිට ගියා කියලා සංඥාවකුත් නැහැ. වේදනාව වලින් කියන්න හදනවා මූල කර්මස්ථාන හොඳයි තාත්තගේ බුදලේ. ඒක තමයි ගෝචරජ්‍යතු නේ ගාලල්ල. අරකට එකයි මේකත් එකයි. ගූ කප්පරක් ආපු මනුස්සයාට මේ මඩපුවක් ගෙඩියක් ගන්නක් ඈ. මඩපුවක් කොලක් තියෙනවා පොඩි. කක්ක ගඳක් තියෙනවා. ඉතින් කන මනුස්සා ඒ අර කුණු වෙච්ච කැලලත් එක්කමයි කන්නේ. ඉතින් කියන යකෝ ගූව නැයි ඔකේ. ඒ යකෝ ගූ කප්පරක් ආපු අපිට මඩපුවක් ගෙඩියක් ගන්නද කියලා. මිත්‍යක් සංසාර කරගෙන හිටපු එක්කනට මේ සංස්කාර විසින් කර්මජව අණුව ආචින්න කම්ම අණුව ඇබ්බැහි අණුව අපේ අම්මලා තාත්තලා ඔලුවට දාපු ස්ක්‍රිප්ට් එක අනුව අපි මේ අහවල් දේ වෙන්න ඕන කියලා දඟලන දේ ඒ හදන ගතිය ඒක බයලජ්ජාව කියලා තමයි මොකද දෙනෙක් හිතන්නේ. නමුත් බයලජ්ජා කරන්න ඕනේ හිතලා කරනවා. ඉබේ කරනවා නම් ඒකේ මොකද්දෝ පණිවිඩයක් තියෙනවා. ඒකේ මොකද්දෝ පෙර නිමිත්තක් තියෙනවා. ඒකට කලබල වෙලා අපි ඒ කර්මෙ ගෙවෙන්න දෙන්නේ නැතුව ආපහු මූල කර්මස්ථානට යනවා. මම මේක හොඳට මතක් කරලා කියනවා මේ සීල ශික්ෂාව නෙවෙයි මම මේ කතා කරන්නේ සමාධි ශික්ෂානේ ප්‍රඥා ශික්ෂාව. ඒකත් ඒ ප්‍රඥා ශික්ෂාව රංකිරිකට ගාගත්ත ගම මුල් කාලේ කරන්න බෑ. නමුත් පොඩි උන් අහනවා ප්‍රශ්නේ මේ භාවනා කරනකොට මගේ හිත පිට ගියා. මම දන්නවා. ආපහු ගන්න ඕනේද මූල කර්මස්ථාන. මට සද්දේට හිත ගියේ සද්දේ ඉන්න පුළුවන්.
මම කවුද ගන්න කියලා. ඒ ඔබ හන්ද හැම වෙලාවෙම කියන්නේ මූල කර්මත්තන්න එක. මම එහෙම කියන වෙලාවලුත් තියෙනවා. නොකියන වෙලාවලුත් තියෙනවා. දැන් ඊටපන් ඕකේ ඉන්න පුළුවන්. ඊටපන් ඉතින් මට මොකද? ඒකත් ඒ වෙලාවේ වෙන සද්දයක්. ඉතින් ඒක අහගෙන ඉන්න පුළුවන්. ඒ වෙලාවෙම පිම්බිම හැකලීමක් තියෙනවා. තානපානෙත් තියෙනවා. ඒකට එන්න පුළුවන්. එන්නේ නැතුව ඉන්න එක. ඒ පොඩි සෙල්ලක්කාරකමක් තියෙනවා. ඒකෙත් පුංචි ගෑවිච්ච සංස්කාර ගතියක් තියෙනවා. හැබැයි සංස්කාර වලට කටේ පිට්ටු හිර වෙන්න කරන්න තියෙන වැඩි. ඉතින් ඒක කෙරුවට පස්සේ තේරෙනවා අපේ පිරිසිදුකම නැති කරන්න කක්කාව පොඩ්ඩක් තියෙන්න. කක්ක නැත්තම් පිරිසිදුකමට ආසාවක් එනවා. ඒතර කක්කාව නැති කරන්න පිරිසිදුකම තියෙනවා. ඉතින් මේ පිරිසිදුකමයි කක්කාවයි දෙක තඩමාරු කරන එක. මේ එක්කෙනෙකුට එක්කෙනෙක් මේ අයියා වෙන්න දෙන්නේ නැතුව පිරිසිදුකම නටන්න කරන්න දෙන්න උඹලා මේ කනගාව කක්කා. උඹටත් බෑහින් කරන්න මං අයින් කරන්නේත් නැහැ. ඉතින් කක්කනේ. ඔව් කක්කා තමයි. නැත්තම් උඹේනවනේ මේ අයියා වෙන්න terms and condition දාන්න කක්කාව. ඉතින් මම මොකද උඹට ඒකට දෙනවා නම් දීලා පැත්තකට යන්. ඊට පස්සේ උඹට හතියට චාය වරින්. ඒකට කක්කා පිළිගන්න නැති නැතු උන කොහොමද? මම කිව්වා තියෙනවා කක්කා වෙනවා. ආන්න ඔය දෙක සමව බලනකොට කක්කාවේ කක්කාව නැතිලා යනවා. පිරිසුදුකම නැතිලා යනවා. ඒ වගේ සංස්කරණය කරන ගතිය නැතිලා. ඒ වගේ තියෙන නපුර නැති වෙනවා. ඉන්ෆ්ලික්ටින් නේචර් එක නැති. කවදාකවත් කවුරුත් හිතන්නේ නැහැ. කවදාකවත් කවුරුත් හිතන්නේ කක්කාවට කක්කාව ආරූඪ කරන්නේ අපි පිරිසුදුකමට පිරිසුදුකම කියලා ආරූඪ කරන්නේ අපි හිතනවා පිරිසුදුකම ලෝකෙම පිරිසුදුකම කියලා නෑ ඒක පුද්ගලික පිරිසුදුකම කක්කාව අපි හිතනවා ඔක්කොම කක්කා කියලා පිස්සු අපේ කක්කා උරට පුදුම රසයක් තියෙන අර ඔස්සනික ඊර්ෂ්‍යාව වගේ දින අර ගූකණ ෂත තමයි පිස්සුන්ට පෙන්නන්න බෑ අර ඔස්සනික ඊර්ෂ්‍යාව වගේදී නම කියන්නේ උරගේ අර කොස්චනිය ඊර්ෂිතන අර කුකණේ ෂත ඒක තමයි. බල්ලෙකුට එහෙම හැම්බෙලා ඉඹලවත් ගියේ නැත්තම් ඌට ඉසේකක් කොමුල්. ඌ කියනවලු කණ්ඩ දෙන්න එපා මට පොඩ ඉඹල දෙන්න බෑ. අපිට කක්ක ඌට කක්ක නෙවෙයි. ඊ කක්කාවේ ඉන්න කිරිපණුව දැකපුවාම ඉන්න ජොලිය උණ්ඩ මොකොත් නැහැ පීනානවා. උන් එකෙන් අයින් කරපන් මැරනවා. ඔය කක්ක පෙට්ට පොඩ්ඩක් එළිය තියන්න බෑ. අන්ට 10 10ට කක්ක කෙරුවොත් හරියටම කීරිපණෝ දෙයි තුන් දෙනෙක් එළියට එනවා. ඉතින් උන් ආපුවාම හොඬේ වගේ දික් කරගෙන අර ඇතුලේ ඉන්න සතුට ඉතින් කක්ක බඩ ඇතුලේ ඉන්නකොටත් ඌට කක්ක නෙමෙයි ඒක. අපි හිතන මේ කක්ක කියන්නේ ඔක්කොටම කක්ක කියලා නෑ. ඒකෙම ජීවත් වෙන පරතෝපජීවි සත්තු කොටසක් ප්‍රේතියොත් කියලා කියනවා උණ්ඩ. උණ්ඩ ඒ කක්ක නෙමෙයි. උණ්ඩ මේ පිරිසිදුකම පෙන්වන්න බෑ. ඒ කක්කාවේ නෝඩින් කරපොත්තු දෙන්නේ වින්සන් තමයි මට කියලා දෙන්නේ. කියලා කරපොත්තු දෙන්නේ එක කුණු වලක ඇවිල්ලා කනවලු ගෙවල් දෙකකින්. ඉතින් කනගම එකෙක් කළු මච්චා අපේ නෝන හදනවා පැන්ට්‍රියක් සුපිරියයි මොකුත් නැහැ මැස්සෙකුට යන්න ඉඩක් නැහැ නිතරම ඩිස්ඉන්ෆෙක්ට් කරලා හදලා තියාන්නේ කුණු පැත්තකට ඊට පස්සේ අනික් කරපොත්තු කරලා කවකෝ මේ කන බොන තැන්වල කැත කතා කරන්න එපයි කිව්වලු. මේ අපිට කක්කාවනේ තියෙන්න ඕන නෝන හදාගත්ත පැන්ට්‍රි අපිට වැඩක් නැහැ නේ. ඔය කක්ක කතා කරන්න එපා ඒගොල්ලෝ කන බොන තැන්වල. ඉතින් ඒ නිසා අපිට ජීවත් වෙන්න බෑ කක්කාව නැතුව. ඉතින් ඒ නිසා මේ සංඛාර දුක්ඛ කියලා අපි මේකට හොඳයි මේකට නරකයි කියලා මායින් ඇඳට එහෙම දෙයක් ඇත්තේම නැත. ඒකට තියෙන යගදාපහර ඒකට තියෙන සම්ප්‍රදාන කූලව නැත්නම් භාවනා ලෝකේ පහර තමයි මේ මට්ටමට ගියාට පස්සේ ගොජේ මට්ටමට ගියාට පස්සේ අඳුනා ගන්න යන්න එපා. මේක රූපද මේක නාමද මේක රූප රූපද ශබ්ද රූපද ගන්ධ රූපද රස රූපද මොනම දෙයක්වත් නම් කරන්නේ නැතුව ගොජේ විදිහට බලන්න. හැබැයි මේ ගොජෙත් මුලක් මැදක් අගක් තියෙනවා. මුලක් මැදක් අගක් තියෙන තාකල් සංස්කාර තියෙනවා. ඊට පස්සේ මේ ගොජය කැටිටි බවටපත් වෙනවා. කුඩු බවටපත් වෙනවා. බෝල බවටපත් වෙලා අන්තිමට ඒක මේ ගොජයක් වුණාට දේවල ගොජයක් නෙවෙයි මේ දුමාරයක් වාගේ මිරිඟුවක් වාගේ පහන් දැල්ලක උඩ තියෙන රත්තිචි වාතය වගේ අන්තිමට මේක මේ ඒ ගොජේ එන්නේ විපරිණාම වෙලා තේරෙන පටන් අර ගන්නවා භාවනා නොකරත් තියෙන එකක් මේක කියලා. ඒක නම් කරන්න බෑ. ඒක අජාතය අභූතය අකතං අසංකතං ඒක හටගත්තා කියලා කියන වෙලාවක් නැහැ. ජාතයක් නැහැ අභූතක් හැමතැනම තියෙනවා මේ දෙයක් බවට පත් වෙලා නැහැ. ඒක අනිදස්සනයි. ඒක නිර්ගුණයි. අකතං කවුරුත් කරලද්දක් නෙවෙයි. අසංකතං
සංකතයක් නෙවෙයි කවුරුත් කරන ලද්දකුත් නෙවෙයි නේව පට වියාපෝ තේජෝ වායෝ ඒක ගිල ගන්න බෑ. ඒක බැහැ ගන්න බෑ. ඒ කට්ටිය රංගපාන්න බෑ. ආන්නේ මට්ටමට ගියාට පස්සේ පේන්න පටන් ගන්නවා ඒ කියන ගොජේ කියන සංකතය තමයි මේ විදිහට විපරිණාම වෙලා යන්නේ යන්න නම් ඒ ගොජයත් එක පොඩි දුරස්ත වෙන්න ඕන නම් කරන්න එපා ප්‍රේම කරන්න එපා මගේ කියා ගන්න එපා ඒක තමයි ඇත්තටම භාවනාව කියන්නේ. එතින් දෙනකන් ඔකට භාවනාව කියන්නේ නැහැ. ඒක තමයි එතනින් පස්සේ භාවනාව ඊට පස්සේ තමයි සම්මා ආජීවය පැවිද්ද මාන වෙන එක අරණ්‍යගත වෙන එක අවශ්‍ය කරන්නේ. උතෙන් යනකන් ගිහි වෙන්දරුණත් කරතයි. ඉතින් ඒකට කියනවා එහෙම කරන්නේ නැතුව මේ බාහිර ලෝකේ හදන්න දරුවෝ හදන්න හදනවා දරුවෝ කීකරු කරන්න හදනවා. ගොඩ නැගිලි හදන්න හදනවා. පාරවල් හදන්න හදනවා. නරක නෑ කක්ක බව දැනගෙන. නැතුව මේ අප්පා මේක හැදුවට පස්සේ මුකුත් නෑ අපිට මේ දිවි ලෝකයට යන්න පාරක් හදා ගන්න පුළුවන් කියලා වගේ එනේව සංස්කාර දුක්ඛ. ඒ යතින් අපි අමල තාත්තලා ඉච්චරම පිස්සු නෑ. ඒගොල්ලෝ මේ කන්න කොට අණ්ඩයි පහන තියණ්ඩයි දොරාට වණ්ඩයි ඔක්කොම වංගෙඩි විතරයි තිබ්බේ ඒගොල්ලන්ට. හැම එකෙන් ඔක්කොම වැඩ ගන්න දානවා. දැන් වගේ මේ එළවලු කපන්න එක පිහියයි විතර කපන්න තව පිහියයි මස් මාළු කපන්න තව පිහියයි අයියෝ ගෙදරකට ගියාම තියෙන පිහි ක්‍යාති මම මේ නිකන් පිහි වලට ආසයින්ද මම මේ කියන්නේ මම හරි ආසයි කැපෙන උපකරණ වලට මේ එක එක જાති අපිට මොකක්වත් වෙන්නේ නැහැ කොස් කපන්නේ ඔක්කොම කරන්නේ කැත්ත ගත්ත වැඩේ ওই සංස්කාරය ඉච්චර නෑ ඒක පරම්පරාවට යනවා දැන් තියෙන ඔය පිහි අනම්මන ඉච්චර කල් යන්නේ මේ ළඟදී එක කියලා තියෙනවා මම දන්නේ මේ ඉතින් අර Facebook නිසා වෙන්න ඇති වෙන්නේ නැතිලා කොච්චර රට පිහි තිබ්බත් තැඹිලි කපන්නේ ලංකාවේ පිහියෙන් කියලා. ඒකට අපේ පරණ පිහිය තියෙනවා. කේල් ගැනක කේල් ලැබරි කපලා ගන්නේ ලංකාවේ පිහියෙන්. ඔය මොන ජපන් පිහිවත් චීන පිහියක්වත් හරියන්නේ නැහැ. ඉතින් පැරණි මිනිස්සු ඒ තිබිච්ච දේ හැඩ ගහගෙන වැඩ ගත්තා. දැන් නෑ. දැන් මේ මගේ කුටියට යන්නකො වැඩේ බලන්න. ඇතුළට කියලා බලන්න මේ එක එක උපකරණ වැඩකුත් නැතුව වැඩක් තිබිලා නම් තව කමක් නැහැ. එක එක උපකරණ තියෙනවා. උපකරණ මොකටද කියලාවත් මන් දන්නේ නැහැ. ඉතින් මේ දවස්වල පොඩ්ඩක් ඒවයි වැඩ මේ ඇඳිරි නිති නිසා. ඒ වගේම කොරෝනාව නිසා කට්ටිය ඇවිල්ලා ඉතින් කබඩ් ඩාස් කරනවා. කරපොත් අඬින්න දෙන්නේ නැහැ. කලු කුඹින්න ඉන්න දෙන්නේ නැහැ වැඩ. ඒ උපකරණ වල ඉතින් මේ සංඛාර දුක ඊගාට විපරිණාම දුක කියලා කියන්නේ අපි තෝරගත්ත දේ විපරිණාමය අපිට දුකක් වුණාට ලෝකේ නිටතරම විපරිණාමයක තියෙන කර්මෙට අපි තෝරාගෙන තියෙන දශම ස්ථානයක් විතරයි. ඒකේ විපරිණාමය අපිට පේනවා. තෝරාගත්තේ නැති දේත් විපරිණාම වෙනවා කාලල්ල. ඒ නිසා මේ විපරිණාම දුක Taman තෝරාගත්ත දේත් තෝරාගත්තේ නැති දේත් වෙනස් වීම මට කරපු අභියෝගයක් විදිහට පේනවා. ඒ මොකද මම නිර්මාණ ශිල්පියෙක් විදිහට හිතන්නේ මම පොරක් මම අයියා මම ගම කරන බබා මිරාලාමි. ඉතින් ඒ නිසා මම කියන විදිහට ඉන්න ඕනේ නෑ මේක වෙනස් වෙනවා. දරුවෝ වෙනස් වෙනවා. ගෑණි වෙනස් වෙනවා. නිශ්චය චන්ද්‍ර දීපල වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන ගතිය පුදුම දුකක් මේ නිත්‍ය සංඥාවේ ඉන්න අයට. ඒ නිසා මේ විපරිණාම දුක නැතිකරණ්ඩයි බුදුන්සේ අනිච්ච පිළිගන්න කියලා කියන්නේ. ඒක උඹ බාරගත්ත නැතත් වෙනවා. හැබැයි උඹට මගේ කියලා බාරගත්ත කොටස විපරිණාමය බාරගත්තේ නැති කොටස තරම් ලේසි නෑ. ඒ නිසා පෙමතෝ ජායති සෝකෝ. ඒ විපරිණාම දුක. තණ්හාය ජායති සෝකෝ. අපි ඒකත් එක්ක බැඳීගෙන ඒකම හදනවා. ඒකෙන් කොච්චර අන්ධ වෙනවද කියනවා අපිට ලෝකෙන් පේන්නේ නැතුව යනවා. අපි තෝරගත්ත කොටසේ කොච්චර මත් වෙනවද කියනවා. ඒක තමයි කාම තණ්හා භව තණ්හා බවට පත් වෙනවා. කියන්නේ කාම තණ්හා කියන්නේ මගේ ඉදurang පිනවීම. භව තණ්හා කියන්නේ අපේ ඉදurang පිනවීම. අපේ පවුලේ, අපේ ගමේ, අපේ රටේ, අපේ සිංහල බුද්ධ ආගමේ ඉතින් හදා ගන්නවා. හදාගත්ත එකට කවුරු ඇඟිල්ල ගැහුවොත් ඉවරයි. යුද්ධ තමයි. මේ එහා පැත්තේ ඕන තරම් තියෙන ඇඟිලි ගහපයි ඒක ප්‍රශ්නයක් නෑ. අපිට ගන්න නෑ. මොකද ඒක අපිට අපි කියලා නෑ තාම. ඒ නිසා කොයි තැනක හරි ගිහිල්ලා නමක් දැම්මනම් මගේ කියාගත්තා නම් අපේ කියාගත්තා නම් ඒකේ විපරිණාමය අපිට කරන අභියෝගයක් වගේ පේන. ඉතින් මේ අභියෝගයේ දකින්න නම් අජ්ජත් බහිද්දා කියන දෙකට දාන්න තමන් අජ්ජත් කියලා බාරගත්ත කොටස විපරිණාමය දැකලා ඉදා තථා ඒව මේකත් ඒ වගේ ඒකත් මේ වගේ කියලා. තථා ඊතං තථා ඒතං. තථා ඒතං අනිත් පැත්ත කියනවා ඒක එහෙමනම් මේක මෙහෙමයි කියලා. අන්න එතකොට පේන්න පටන් ගන්නවා මේ හෙලෝග්‍රැෆික් తত্ত্বය
තමන් බාරගත්ත දේ විතරක් නෙවෙයි විපරිණාමය වෙන්නේ. තමන් ගත්ත දේ විපරිණාමයේ විතරයි චිත්තමස්ස උපහඤ්ඤති තියෙන. අභිජ්ජාව විහෙතාව චිත්තමස්ස උපහඤ්ඤති කියන්නේ මා දුටු දේ. ඉතින් ඒක කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කියනවා මේ කැලේ ඇවිදිනකොට දැකපු නැති જાති මලක් දකින්න. යත් මං වගේ කුසිකර්ම ඉගෙන ගත්ත එක වෙන්න ඇතිනේ බොට්නි හරි මේ කළා තියෙන. ඌට දැන් මේ මල අඳුරන්න ඕන. හැබැයි මේ ඕකිඩ් මලක්ද උඩ වැඩියා මොනවද ඌ කියන මා දුටු මල කියලා නමක් දාගන්නවා. ඒ මල මම දුටු මල. ඒක තමයි අනික් මල් වලට වෙනස. මේ විදිහට අපි මොන හරි දැකපු ගමන් ඒක මාත් එක්ක සම්බන්ධ කරගන්නවා. ඉතින් පොඩි එකත් මේ බබා කියලා කියනවා. බබාගේ අම්මා, බබාගේ තාත්තා. ඉතින් ඌ Tamanටම බබා කියා ගන්න මොකද භාෂාව තෝරගන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ ඒ අනුව තමයි අපි අර කුඤ්ඤ ගහ ගන්න ඉස්ලාම මමයත් එක්ක ඉත්ත භාව ඉත්තත් හේගලා ඊට පස්සේ ඒකට අහුවෙච්ච කොටස් වෙනස් වෙන්න බෑ. ඒක නිත්‍ය සුඛ සුභ කියන විපරිණාම සංඥා විපල්ලාස පහතරේ තියෙන. ඒක දුක වුණොත් අනිච්ච දුක්ඛ අනාත්ම වුණොත් බුදු අම්මේ වහකණේ ක්ලේශි. ඒ නිසා ඩෙත් ඉන්ස්ටින්ක්ට් එක එහෙම වුණොත් මම වහකනවා කියන එක හැම කෙනෙක්ම අන්තිම තුරුම්පුර තියාගෙන තමයි ගත කරන්නේ. කිල්ල තරහ වුණොත් මම වහකනවා. ඉතින් අර කියනවා බලන්නකෝ අයියෝ ඉතින් ප්‍රේම නොකරත් බෑ අර වහකෑවොත්. ඉතින් කිල්ලොන්ට ඒලාට නිකන් කටෙන් ළමයි හම්බ වෙනවා. අපේ අම්මේ මං වෙනුවෙන් අර මැරෙන්න හදනවනේ. ඉතින් ඒ නිසා මම මේ බඳු මහත්තයා පැත්තක තියලා මේ මහත්තයාගේ අර හිතා ගන්න බැරි ප්‍රේමයට අහුවෙලා අයියෝ ඊට පස්සේ නොවින්දනා බල දුක් විඳිනවා. ඒ මොකද මං ඔයා හම්බු නැත්නම් වහකනවා. ඔයා හම්බුනොත් ඒත් වහකනවා. ඒකයි කියන්න තියෙන්නේ ඇත්තටම. ඇත්තටම කියන්නේ හම්බවීම වහකෑමක් කියලා. එහෙම නෙවෙයි කියන්නේ. මම මේ වෙනුවෙන් මාගේ මේ සරණ ඉතින් කිල්ල හිතනවා බොක්කෙම මෙව හිතලා ඇත්තම තමයි යප්පෝ කියලා ගෙදර මනුස්සයර කියනවා ඔයා පොඩ්ඩක් අයින් වෙන්න මයිත් එක මොකද අරය වහ ගන්න හදනවා. ඒ කියන්නේ විපරිණාම දුක අපි ගත්තොත් යමක් මගේ කියලා. ඒකේ මේ අහවල් දෙය කියලා දෙයක් ඇත්තේ නැහැ. මේ බෞද්ධයාට බුද්ධ ධර්මත් එකක් ඒ වගේ. අන්න ඒ නිසා මේ දුක්ඛ කියන එකේ මේ තුන දකින්නකොට මේ දුක්ඛ කියන එක පිළිගත යුතු කොටස. අනිත් දෙක ඉල්ලගෙන කණ එකක්. බෙදාගෙන කණ එකක්, ඇදගෙන නාන එකක්. අන්නේ දෙකේ මේ විපරිණාම දුක්ඛ මොකද්ද? සංස්කාර දුක්ඛ මොකද්ද කියලා බැලුවොත් හරි ලේසි අනිත් කෙනාගේ සංස්කාර බලන එක. උදේ ඉඳලා හැන්දෑනකම් මොනවද නිර්මාණය කරන්න කියන බලන්න. වේය මොකද්ද නිර්මාණය කරන්නේ? මීමැස්ස මොනවද නිර්මාණය කරන්නේ? කරපොත්ත මොනවද නිර්මාණය කරන්නේ? කූඹියා මොනවද නිර්මාණය? නිකමාරේ නොකර ඉන්න බෑ. හොඳට මතක තියාගන්න ඒ නිර්මාණයේ අඩිම ලක්ෂ්‍ය තමයි සද්ධාව කියන්නේ. සද්ධාව නැති සතෙක්වත් නැහැ ලෝකේ. එනිසා අපිට කියන්න බෑ සද්ධාව නැති જાතියක් ඉන්නවා කියලා. සද්ධාව නැති එක සද්ධාව නැතිකමට සද්ධා වෙලා තියෙනවා. ඌ අර සද්ධාව දෙන්නට භයානකයි. ඒක ඒතිසම් කියලා කියනවා දිව්‍යයන් විරුද්ධ වෙනවා කියන. දේවය දෙහිල්ලට විරුද්ධයි. ඒ යකා දෙයිය අදහන මිනිසුන්ට වැඩිය දලදඬුයි. ඒක වෙනම පිස්සුවක්. ඉතින් නිතරක දත්ත මහරජාට කියන්නේ බීඩි බාබා කියලා. බාබා කියලානේ කියන්නේ ඔය සායි බාබා අනම්මනම් බාබලා ඉන්නවා හරියට ඉන්නවා ගමක් ගානේ අපිට තමයි එක්කනයි දෙන්න ඉන්නේ ඉන්දියාවට ගියාම ටොං ගණන් ඉන්නවා හරියට මේ ගායරට ගිහලා අතු ගන්නකොට වගේ කොළ හරියට. ඉතින් බාබා ළඟට ගිහලා මිනිහ බිස්නස් එක බීඩි හදන එක. බීඩි බොනවා. භජන් කියනවා. ඉතින් ඥානි කෙනෙක් කියන්නේ හුද්දටම මේක අදහන ත්‍රිවේද පාරුක කෙනෙක් කිලවලු බාබා. ඕවා වගේ කෙනෙක් ඉඳගෙන මේ ලෝකේ තෘෂ්ණාව නැහැ කියද්දි බීඩි බොන එක මට කොහොමඩක්වත් පිළිගන්න බෑ. මම කියන්නේ තීන්දුවක් කරගන්නයි කිව්වා. ඉතින් ඊට පස්සේ අර බීඩියක් බීලා ඉනායි ලැබවලු ඒක ප්‍රශ්නයක් නෑ. ඔයාලට පුළුවන් ද බීඩි බොන එකට විරුද්ධ වෙන එක නතර කරන්න. කවදාකවත් බෑ. මම ඒක නම් මට කොහොම හරි කරතයි. අර කවදාකවත් බෑ බීඩියකට විරුද්ධ වෙන එක නතර කරන්න. පරිස්සම් වෙන්නයි කිව්වා. ඒ තමයි කියන්නේ මේ සද්ධාව නැති මිනිහාගේ සද්ධාව තියෙන සද්ධාවට බොහොම බලවත්. ඉතින් කවුරු හරි එනවනම් අරක තියෙන්න ඕනේ හරි මේ කියලා. ඒ කියන්නේ මිනිහා ගා මොකද්ද දැකයක් තියෙනවා. ඒකයි ඔය අනුන්ගේ දේ බල බල. ඉතින් තමයි විපරිණාම දුක්ඛයි සංඛාර දුක්ඛයි පුදුම ත්‍රිල් එකක් ජීවිතේ. පුදුම ආස දනවන දෙයක් මේ මිනිස්සයා මේ දුක දෙන දේ ගිනි අඟුර අල්ලගෙන අතින් අතට මාරු කරන එක. ඒකේ දුක්ඛ පිළිගන්න. අනිත් දෙක තෘෂ්ණාවටයි
අවිද්‍යාවට සාපේක්ෂව තියෙන. ඉතින් මේක හරි ලේසි පිරිසක් එක්ක භාවනා කරනකොට අනික් කෙනාගේ එක දැකලා අපි යාට කණ්ණාඩියක් වෙන්න සුදුසු වෙලා කියන්න ඕනේ. ඔබතුමා ළඟ තියෙන කාම තණ්හා නැත්නම් භව තණ්හා නැත්නම් විභව තණ්හා. මම දකින්නේ මෙහෙමයි. කැමතිනම් බාර ගන්න නැත්නම් නිකයින්. තමසෙල මොකද්ද ඔය කියන ආසාව මගේ එක බලන්න. ඇත්ත කතා මං කිව්වට මොකද මම මේ ඔයාට කියන්නේ. නෑ බලන්න එපා මගේ. ඒකත් ජයසිරි මම. ඊට පස්සේ කිව්වොත් අනේ කොච්චර වටනවද මම කවුටුක්වත් මට කියලා නෑ හොඳයි කියලා. එච්චරයින් එහාට යන්නත් එපා. ඒකල කියන්නේ ඔයාට කැමති නම් මගේ යම් කිසි අඩුපාඩුවක් තිබුණොත් ඒක සාධනීය විදිහට මට මතක් කරලා දෙන්න. ඒකත් වෙලාව දැනගන්න හැබැයි. මට කේන්ති කියලා ඉන්නලා කියන්න එපා. ඒක ගහනවා. යැටිනේ අප්පා ඒක. ආන්න ඒක තමයි මේ සමග්ගාණන් තපෝසුකෝ කියන්නේ. අපි එකිනෙකාට කණ්ණාඩියක් කරනවා. ඒ දෙය දුක්ඛ නැති කරන්න නෙවෙයි. කද්දාකව හිතන්න එපා. කද්දාකවත් හිතන්න එපා දුක්ඛ නැති කරන්න හදනවා නම් ඒක හරියට කැරකෙන යන්ත්‍රයක මැෂින් එක ෆ්‍රික්ෂන් එක නැති කරන්න හදනවා වගේ. යන්ත්‍රයක ඝර්ෂණ නැති කරන්න ඝර්ෂණ නැති කරන්න බෑ. අඩු කරන්න පුළුවන් ලීසි ටිකක් දාලා. ලීසි කියන්නේ මොනවද? මෛත්‍රිය. යාලුකම. නැති කරන්න බෑ. ඒ ව්‍යාරන්ට එක නැති කරන්න පුළුවන්. මේ කසකස ගහලා මේ කඩදාසියක් අතුරුන්ට එන ගතිය පොල් ටිකක් දාපුවම කඩදාසියක අතර ඒක නෑ. ග්‍රීස් ටිකක් දාපුවම නෑ. ඒක නෙමෙයි අපි මේ නැති කරන්න හදන විපරිණාම දුකයි සංඛාර දුකයි සංස්කාර දුකයි කියන්නේ ඉල්ලගෙන කණ එක. මේ දෙයක් දැකලා ඒක දිහා බලන්න ඉන්න බැරිකම. ඒක විනාශ කරන්න තියෙන ආසාව. මේක හැඩ ගහන්න තියෙන ආසාව Tamange හෝ අනුන්ගේ. ඊකට විපරිණාමය කියන්නේ මේ මම කියාගත්ත සීමාව ඇතුළට ගත්ත දේ ඇතුලේ මේ නিত্য සුඛ සුභ කියන ආත්ම සංඥාවෙන් නැත්තම් සංඥා විපල්ලාසයට වැටිලා ඒක වෙනස් වෙන එකට ඇඟේ හිරි කැරිනම් දරාගෙන ඉන්න බෑ. ඒකට කියනවා මේ විපරිණාම දුක්ඛ. කිසි මම මෙතනින් අතර වෙන්නේ කල්පනා. මමත් බයිනා 45යි මම අරන් තියෙන්නේ වැඩි අරගෙන නැහැ. මොකද 13 හැමරෝ විනාඩි 15ක් ගත්තා. මම හරියට වෙලා බල්ලා පටන් ගත්තේ. ඊට පස්සේ පටන් ගන්නකොටත් විනාඩි 5ක් විතර ගිහින් මට විනාඩි 40ක් විතර කතා කිරීමේ චෝදනාව වෙනවා. ඉතින් මම ග්‍රීන් ටී ටිකක් බොනවා වෙන කාට හරි මේ ඇතුළත ප්‍රශ්න තියෙනවා නම් මේ මම අහගෙන කමලුත් කියනවා මේ සාකච්ඡාවට ප්‍රධාන තැන දෙන්නේ මීටිකල කාය සාක්ෂි දෙන සංඝයාට සහ ගියන්න කියලා. එහෙම නැත්නම් ඒගොල්ලෝ ගා ප්‍රශ්න තියෙනවා නම් කමල් ගාව ඇති මම අහන්න යන්නේ. අපි ඒ නිසා මේ ඉදිරිපත් කරගත්ත මාතෘකා මත හෝ මම දක්වපු අදහස් මත හෝ නැත්නම් තමන්ගේ කමටහන් සුද්ධ කිරීම වශයෙන් ඉදිරිපත් කරන තොරතුරු මත හෝ සාකච්ඡාවට වෙලාවට තැනට සුදුසු දෙයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් මතක් කරනවා. මම නිහඬ වෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ මේක පොඩ්ඩක් අර පසුගිය සෙනසුරාදා නෙමෙයි ඊට කලින් සෙනසුරාදාවක ඇති වෙච්ච ප්‍රපංච සම්බන්ධයෙන් ආපු ගැටලුවකුත් එක්කම අදත් ඒක පොඩ්ඩක් දීර්ඝ වුණා මේ සාකච්ඡාවත් එක්ක අර සංස්කාර කොටසේදී මට මතුවන ගැටලුවක් තමයි ස්වාමීන් වහන්සේ දැන් ප්‍රපංචයක ඔබ වහන්සේගේ මට අහුණු විදිහට ඔබ වහන්සේගෙන් ප්‍රකාශ වුණා ප්‍රපංචයක දැනගෙන ඉන්නවනම් ඒකත් නිවන වගේ තමයි කියලා. ඒ වගේම දැන් අදත් මේ සාකච්ඡාවේදීත් ඒ ප්‍රපංචයක ඒ කියන්නේ සංඥාවක ඒක දැනගෙන ඒ කියන්නේ කක්කාවේ දැනගෙන ඉන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ කියන එක අදහස් උනේ මට තේරුණ විදිහට. එතන සෝනංශ මට දැනෙච්ච දේ තමයි දැන් ප්‍රපංචයකට අපි දැනගෙන සතිමත් වෙනකොට ප්‍රපංචය ඒක එහෙම නිකන් ආරම්භ වෙච්ච තැනකම එහෙම ගල් වෙලා ඒක දිය වෙලා යන ස්වභාවයක් තියෙනවා. ඒ වගේ මේක දැන් අසතිමත්ව ඉන්නකොට ඒක ගොඩ නැගිලා යනවා. ඒ තුල සතිමත් වෙලා ඉන්නකොට ඒක දිය වෙලා යන ස්වභාවයක් තියෙනවා. ඒකවල සංස මට දැනගන්න අවශ්‍යයි දැන් ඒ தත්වයක් එක්ක දැන් අපි ඒ තුලද හඳුනගන්නේ මේක අපි ප්‍රපංචයේ දැනගෙන ඉන්නවා කියන එක ඒ නැත්තම් මොකක් හරි තියනවද අපිට මේ කියන්නේ මේක දැනගෙන තමයි අපි ප්‍රපංචයේ ඉන්නේ කියන එක පිළිබඳව යම් තහවුරු කරගන්න දෙයක් අපිට තියනවද එහෙම කොහොමද කියන එක පොඩ්ඩක් විස්තරයක් කරගන්න පුළුවන්ද කියලා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ස්වාමීන් වහන්සේ. මේක මේ මම මගේ ප්‍රතිචාරයේ අපිට පිළිකාවක් තියෙනවා දන්නේ නැතුව පිළිකාවක් තියෙනවා දැනගෙන. ඉතින් කායගට යහුවොත් තමයි ළඟ පිළිකාවක් තියෙන එක දන්නේ නැති එක හොඳද දන්නේ කොහොඳද දන්නේ කොහොඳ කියලා ජනමතේ තියෙන්නේ තිබුණත් නොදැනින් එක හොඳයි. තියෙනවා කියපු දොස්තරට බයිනු. තියෙනවා කියපු ටෙස්ට් එකට බයිනු. ඒ ස්පිතාලට බයිනු. මේක මාළ හොල්මනක් නේ බලන්නකො වෙන කවුරුත් නැද්ද මේ පිළිකා හැදෙන්නේ මටම හැදෙන්නේ මොකද්ද අපේ මිනිහා විතරක් හැදෙන්නේ මොකද්ද කියලා අරක දැනගත් එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකට තමයි බුදුචානන්සේ අවිද්‍යාව පළවෙනිම අකුසල කර්මයේ මේ
ද්වාදසාකාර පටිච්චසමුපාදේ නොදැනීම තමයි ලොකුම අකුසලේ. මොන දේ වුණත් දනින්න එක හොඳයි. ඒ ලයිස්තුවට පිළිකාවත් වෙනවා, කොරෝනා වෛරසත් වෙනවා, ප්‍රපංචත් වැටෙනවා, සංස්කාරත් වෙනවා, කොයි එකත් වැටෙනවා. මේ බුදු කෙනෙක් පහලින් ඔක කියලා දෙන්නේ. උඹ ළඟ මෙන්න මෙච්චර අකුසල් රාශියක් තියෙනවා කියලා ඒ accounts book keeping කරලා පෙන්නනවා. ඉතින් අපි කියන්නේ ඒක internal audit වලට කමන්නේ external audit අහුනොත් වසංගණ්ඩනේ අපි හදන්නේ. ඉතින් අන්තිමට අවුරුද්දාන්තිමට අහුනොත් මෙච්චරක් ගැහලා දිනා මෙච්චරක් කවුන්ට් කරගන්න බෑ ආරේ මේ කියලා. ඉතින් ආණ්ඩුවෙන් කතල් වැටෙනවානේ. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ ඔක internal audit දාපන්. තාලා දැනගනින් එතකොට කම්පැනි අයිතිකාරයට මුල් ප්‍රාග්ධානයේ වියදම් කරපෙන්නට වැඩිය කහිලි වගේක් යනවා යට. ඒකට ආණ්ඩුව විතර නෙවෙයි ප්‍රාග්ධානයේ යොදපෙන්නත් කැමති නැහැ. internal audit. internal audit කියන්නේ book keeping. book keeping කියන එක කියන්නේ මේ පෙන්නනවා. ස්ප්‍රෙඩ්ෂීට් කියලා කියන්නේ දැන්. ස්ප්‍රෙඩ්ෂීට් එකේ පෙන්නනවා. ඉතින් ප්‍රපංච තියනවා කියලා දන්නේ කොහොමද? නොදන්නේ එකද කියලා කවොත් ඒක ප්‍රපංච වෙන්න පුළුවන්, පිළිකාවක් වෙන්න පුළුවන්, කොරෝනා වෙන්න පුළුවන්, කොලෙස්ටරෝල් වෙන්න පුළුවන්, දියවැඩි මොන දේ හරි කමක් නැහැ. ඉතින් ඒක නිසා මම නැවත ප්‍රශ්නේ සාහිත්‍ය කරගන්න අදහසෙත් සාකච්ඡාවට උපනං විමත් වශයෙන් නැවත ප්‍රශ්න කරුගේ ප්‍රශ්නයක් නගනවා. ප්‍රපංච පිළිබඳ දැන ගැනීම සහ නොදැන ගැනීම කියන අවස්ථා දෙකම දුන්නොත් ප්‍රබුද්ධ පුද්ගලයෙක් වශයෙන් අපි ප්‍රතිපදාවේ ගමන් කරන කෙනෙක් ප්‍රපංච නොදැන සිටීම සහ ප්‍රපංච දැන ගැනීම කියන එකෙන් අතර තාරාතිර මොකක්ද කියලා. එතෙන්දි සවනාස ප්‍රපංච දැන ගැනීම තමයි කියන්නේ දැනගෙන ඉඳීම තමයි හොඳ කියලා තේරෙන්නේ. මොකද එතකොට මම ඉන්නේ කොතනද කියන එක අවබෝධ වෙනවා. ඔය ඒකට මම දෙන උත්තරේ හරි ඕක තමයි උත්තරේ. ප්‍රපංච පිළිබඳ දන්නවා කියලා කිය කාමේ නෙවෙයි ඉන්නේ, කාම සංඥාවල නෙවෙයි ඉන්නේ, රූපේ නෙවෙයි ඉන්නේ, රූප සංඥා මට්ටමට ඇවිල්ලා යා. භාවනා මෙච්චරක් ගෙවම් කරපගෙනාට විතරයි ප්‍රපංච විශේෂෝචර වෙන්නේ. ඒකත් වහන්න ඉඳ තියෙන එක තමයි විපස්සනා උපක්ලේශ කියන්නේ. ෂට ධර්ම කියන්නේ. මායාවී ධර්ම කියන්නේ. වංචනික ධර්ම කියන්නේ. මේකේ මුළු ලෝකෙම වැහිලා තියෙන. වැරදිත් කරනවා, වැරදි වහනවා. මේ නිසා බුදුජානකේ බරණ්ඩක සූත්‍රයේදී සඳහන් කරලා තියෙනවා තථාගතප්ප වේදිතේ බික්කවේ ධම්ම විනේ විවටෝ විරෝචති නපටිච්චන්නෝ. මහණනි මේ තථාගතයන් වහන්සේ දේශනා කරන ධර්මයේ හෙලි කරන්නේ බබලයි වැසුලේ නොබබලයි. හෙලි කරන්නේ කක්කද රත්තරන්ද කියලා ප්‍රශ්නයක් නැහැ. හෙලි කරන්නේ කක්කද රත්තරන්ද කියලා ප්‍රශ්නයක් නැහැ. ඔය කියන ප්‍රශ්නේදී මට කියන්න තියෙන්නේ කක්ක හෙලි කරන එක හොඳයි රත්තරන් හෙලි කරනවට වැඩියි. මොකද කක්කාවට ජීවත් වෙන්න බෑ අවුවේ. දන්නේ ඒක. ලෝකේ තියෙන විශාලම විස බීජ නාශක තමයි හිරේලිය. හිරේලියට මොන දේ විවෘත කරත් විනාශයි. කොරෝනා සාමාන්‍ය හෙම්බිරිසා විස බීජයට වැඩිය ටික වෙලාවක් ඉන්න පුළුවන් එක විතරයි ප්‍රශ්නේ. මොකද ඒකේ තියෙන වටේ මේ ෆැට් ලේයර් එකක්, ලිපිඩ් ලේයර් එකක්. ඒ නිසා හෙම්බිරිසා විස බීජයට අවුවට වැටිච්ච ගමන් ඕනම කෙනෙක් හෙම්බිරිසා හැදලා තියෙනවා නම් රෙදි පෙරදි අවුවට දාන්න. එච්චරයි. ඉවරයි. ඉතින් මේ කුකුල් කූඩුවක වගේ මුළු පවුලක් ජීවත් වෙනවා නම් අවුවක් ඇත්තෙත් නැහැ මොකක්වත් නැත්තම් ඉතින් විස බීජ තමයි වැවෙන්නේ. ඒකේ එකාට එකක් හැදෙනවා විස බීජ හෙම්බිරිසාව. කොරෝනා එකට 3ක් හැදෙනවා. දවස් 19කට සැරයක් 3 ගුණයකට වැඩෙනවා. මේක ප්‍රෙඩික්ට් කරා දැනට දවස් 19කට ඉස්සෙල්ලා. මොකද මේක අවුවට ජීවත් වෙන්න පුළුවන්. හැබැයි වැඩි කල් ඉන්න බෑ. මෙන්න මෙච්චර කාලයක් ඉන්න පුළුවන්. අවුව තමයි ලොකුම විස බීජේ. සතිය තමයි හිතට අවුව. සතියට හෙලිකරනද කෙලෙස් හෙලි කරනකොට කුසල් හෙලි කරාට වැඩිය එන්න ජොලියක් තියෙනවා. විස බීජ නාශන කෘත්‍යය ඒකයි කියන්නේ ප්‍රපංච කියලා දැනගත්තම ප්‍රපංච ලොප් වෙනවා. ලොඳ වෙනවා. බොඳ වෙනවා. ඒක හිතා ගන්න බෑ. ඒකයි බුදුන්සේ සඳහන් කරන්නේ ඥානතෝ බික්කවේ පස්සතෝ ආසවාණං khයං වදාමි. මහණෙනි ආශ්‍රයන්ගේ දැක්කොත් දැනගත්තොත් ඒක ක්ෂය වෙනවා. අපේ මුළු පු탁ජන ජීවිතේම කරන්නේ වසංගනයක. අපි ළඟ තියෙන දේ අනුන්ට පෙන්වන්න නැතුව බැවිදුනාට පස්සේ කරන්න දෙයක් නැහැ. පැහුණාට පස්සේ දකුණු උරහිසත් ඇරලා තියානින්. පීඩ තියානින්. ආයේ යන්නම නැහැ. පෙන්වන්නේ නැහැ. හැබැයි එළියට යනකොට මේක වාගෙන යන්නේ අපි. ඉතින් මේ හෙලි කිරීමයි මේ පැවිද්ද කියන්නේ. වෙන මොකක්වත් නෙවෙයි. අපි අරණියට යන්නේ ඔය රිලව් මොනවද දැක්කට උණ්ඩ ගානක් නැහැ නේ. උමුත් ඉන්නේ එකක් පැත්තේ එළිය දාගන්නේ. අපි බල්ලටත් ඌට ගානක් නැහැ. ඉතින් එහෙව් ලෝකෙක ජීවත් වෙන්න ගියාම අපිට මොනවද වසන් ගන්න තියෙන්නේ?
දැන් ඒක පේන තියෙනවා දැන් ඉන්න කෙල්ලොත් ඒ කෑල්ල එළිය දාගෙන ඉන්නේ. ඒක නිකන් අලුත්ම ඒ කියන්නේ උද්දට අඳිනවා හැබැයි සෑහෙන වියදම්. ඒකල අර ඕන කරන කෑලි ටික කපලා එළියෙන් තියලා ඕ බලන්න කියලා අරක පද්දනවා මේක පද්දනවා අක්කා යන්නේ එන්නේ කන්නේ බොන්නේ හරිම තාලෙටයි. හරිම තාලෙටයි. ඉතින් මොනවද මේ පෙන්නන්නේ? කක්ක පැත්ත තමයි. යතිමල්ට හරි දිනුනේ අද. ඇඳුම් කර්මාන්තයේ ශායන තුරට දැන් ඒක දැන් කොල්ලොත් පටන් ගන්නවා. ඒක නම් අජුවයි හරිම කතායි. ඒ මන් දන්නේ මගේ පැත්තෙන් බලනකොට ඒ කිව්වා මොකද හරිම කතායි. දැන් අමුඩයක් ගහන කුපුර වැඩ කරන අපේ අපච්චි මම හරි සතුටුයි. නාන්න යනකොට දීලනු කවදාකවත් ගලවන්නේ නැහැ. දැන් ඉන්න බයියෙක් දීලනු දැකලවත් නැතුව ඇති. අපිට පුදුරයන්සේ කාය බන්ද කියලා එකක් දීලා තියෙනවා. ඒ දීනඩුවේ හැමදාම නාගදර්ණයට දෙකක් එල්ලෙනවා. දීලනුව තිනවා සුම්බරයක් ගත්තා, අමුඩලින්සු ගත්තා, නාන්නෙත් ඒක ඇඳගෙන, කුඹුරු කොටන්නෙත් ඒක ඇඳගෙන ඉස්සරහින් රැල්ල වැක්කනවා, පල්ලෙවගෙන ආර වෛශ්‍යාගේ මණිකුණ්ඩලේ මණි මේකලා වාගේ. කවුරක්වත් කතා කරන්න ඉන්නේ නැහැ. ඊ යමුඩ ගහගත්ත ගොවියා තමයි ඉස්සර හාල් පොතේ අපේ තිබ්බේ. කාටද මතකද මන් දන්නේ නැහැ. ගොවියා මේ කටවට පෙට්ටියක් කරන වපුරනවා. අපි 50 ගණන් වෙනකන් හාල් පොත් වලට හාල් අරගෙන තියෙනවා. ගොවියා තමයි ඒක සම්පූර්ණ නිර්වත්. රොබර්ට් නොක්ස් කිව්වේ සිංහල ගොවියා මඩ සෝදාගත් කල රාජකමට සුදුසුයි කිය. ඉතින් පල්ලෑදී බණ කියනකොට මම කිව්වලු මට මතක නෑ අප ඇත්තටම සිංහල ගොවියා අපිට ගලවගත් කල කියලා කිය. ඉතින් කට්ටිය hina වුණා මං හිතුවා ඉතින් බණ තේරිලා hina වෙන්නේ කියලා. අර මඩ සෝදාගත් කල කියනකොට මම කියවිලා තියෙන්නේ මට කියවිලා තියෙන්නේ සිංහල ගොවියා අමුඩේ ගලවගත්තා. ඉතින් ඒකට කියනවා අමුඩේ කියලා සින්දුවක්. ඉතින් ෂෙහාන් හැමදාම මට කියනවා අනේ සාන්තේ සින්දුව කියන්නලු බනට. ඉතින් කට්ටිය දාගෙන ආන්න මම ඕක කියන්නේ නැහැ මොකද නැත්තම් මේ මම හැල්ලුවට ලක් වෙනවා මම කැමති නැහැ වෙනවා. ඉතින් මේ හෙලිකිරීමෙන් ප්‍රපංච විතරක් නෙවෙයි කවුරක්වත් හිතන්නේ පිළිකාව එතනම ලොප් වෙනවා. පිළිකාව බාරගත්ත ගමන් මයිලක තියෙන ලොකු පොතක් මම හිතන්නේ සනත් මට ගෙනත් දුන්නේ ප්ලාසිබෝ ඉෆෙක්ට් කියලා. Tamanට පිළිකාවක් තියෙන කියලා බාරගත්ත ගමන් ඇඟ ඒකට ඉමුනිටි එක හදනවා. හැබැයි රණ්ඩු කරන්න ගිය ගමන් පිළිකාව බෝ වෙනවා. මට කොරෝනා තියෙනවා කියලා දැනගත්ත ගමන් ඔය social distance කියලා කියන්නේ solitude කියන්නේ ඒකට ඉන්න. ඉතින් කොරෝනාව හැදෙන්න අරින්න. මේ ඇඟ ඇතුලේ අනිවාර්යයෙන්ම ඔකට ප්‍රතිශක්තිය හැදෙනවා. ප්‍රතිශක්තිය හැදුනට ගොයියෝ හරියන්නේ නැහැ මූත්‍රා බොන්න නැතුව. මූත්‍රා වලින් තමයි ඒක චක්‍රීකරණය කරන්නේ. ඉච්චරම එකම බේත බුදුහාමර දුන්නේ. පූති මුත්ත බේසජ්ජන්නිසාය පබ්බජ්ජා අතිරේක ලාභ සප්පී නවචිතං තේලම් මදුපානිතං ඔබට ලාභයට ලැබෙයි. පූති මුත්තේ තියෙන්නේ. පූති මුත්තේ කොහොමද එන්නේ? ලෙඩ වුණාට පස්සේ ලෙඩ වෙච්චි මූත්‍රාවල විෂ බීජට බේත තියෙනවා. ඒක චුල්ල සමාදාන සූත්‍රයේ බුදුරජාණන්සේ කියනවා මේ පාණ්ඩු රෝගයක් එන්නේ සත්පුරුෂේ කොහොදක පූති මුත්ත බේසජ්ජ කියන්නේ කියලා කියනවලු වන්නේනපි දුක්ගන්ධං දුබ්බන්නං ගන්ධේනපි දුක්ගන්ධං සංඨානේනපි දුස්සංඨානං. මේක වර්ණයෙන් කැතයි. ගඳෙන් කැතයි, හැඩෙන් කැතයි. හැබැයි බිව්වොත් සනීපෙනු. කැමති නම් සත්පුරුෂයා කියන දේ අහලා බීපන් පාණ්ඩු රෝගේ සනීපෙනු. අයියෝ චී ඒ කතාව කිව්වොත් එහෙනම් කොරෝනා හොඳයි. එහෙනම් බොරිස් ජොන්සන් හොඳයි. ඊට පස්සේ තියෙන නියුමෝනියා හොඳයි. යන්න යනවා. ඒ නිසා ඒ තමන්ගේ ශරීරයේ තමයි ඔය කායික රෝග වලට මානසික රෝග වලට තියෙන ලෙඩේ මට තියෙනවා කියලා දන්නේ එක. ඒක තේරුම් ගන්න දවසේ කවුන්සලින් වල ලෙඩ සනීපයි. මට තියෙන අදිමානේ, සෙය්‍යමානේ, සම්දිසමානේ කියලා දන්නවනේ එච්චරයි. මොකද කවුරක්වත් නැති කෙනෙක් නැහැ මේ ලෝකේ. ඉතින් ඒ නිසා ප්‍රපංචයේ යතින් බලනකොට අපි අපේ වංචනික ධර්ම, අපේ ෂට ධර්ම, අපේ උපක්ලේශ, විදර්ශනා උපක්ලේශ මේ දකින්නවා අනෙක් යෝගාවචරයකට සංසන්දනය කරලා, සතියට සංසන්දනය කරලා, මූල කර්මස්ථානට සංසන්දනය කරලා මේක දැක්කේ නැත්නම් මූල කර්මස්ථානේ වැඩක් නැහැ. ඒ නිසා මේ ප්‍රපංචය මොකද්ද කියලා දන්නවන්න ලොකු ජයග්‍රහණයක්. ඒක තමයි අන්තිමටම එළියට එන්නේ. ඒකල කියනවා සයිකෝපැත්තන් සේන්ට් කියලා ගත්තොත්. රහතන් වහන්සේ කෙනෙක් සහ පිස්සෙක් ගත්තොත් පිස්සෙ කියලා කියන්නේ මානසික අසහන කියන්නේ.
සයිකෝපැත් කියලා කියන්නේ වෙනම ඩෙෆිනිෂන් එකක් තියෙනවා. ඌ අන්තිමටම තමයි තමන්ගේ වැරද්ද හෙලි කරන්නේ බැරිම නම්. නමුත් රහතන් වහන්සේ ඉස්සල්ලාම කරන්නේ අබබ්බෝසෝ තස්ස පටිච්චාදාය එයාට වැරද්දක් කළොත් වසන් ගන්න බෑ. ඒ නිසා ලයිස්ට්ුවේ අන්තිමටම තියෙන්නේ සයිකෝපැතික්ගේ තමන්ගේ වැරද්ද පෙන්වන්න නැතුව හංගගෙන ජීවත් වෙන. කවුරු හරි දැක්කොත් ගතමනාවක් කර දීලා කියනවා නේ කියන්නන් එපයි කියලා. නැත්තම් මරනවා. නමුත් රහතන් වහන්සේගේ සෝවන් වෙනකොටත් ඒක එනවා අබබ්බෝසෝ තස්ස පටිච්චාදාය අවබ්බතාදිට පසද්ද උත්තම. මොකක්ද ඒ ගාතාව? සහවස්ස දස්සන සම්පදාය තයස්ස ධම්මා ජහිතා භවಂತಿ කිංචාපිසෝ කම්මං කරෝති භාවකං කායේන වාචා උද්දේශාව අබබ්බෝසෝ තස්ස පටිච්චාදාය අබබ්බතාදිට පදස්ස උත්තා. යම් කාය කර්මයක් වචී කර්මයක් මනෝ කර්මයක් කරන්නේය ඒ හෙලි කිරීමට අභව්‍ය වන්නේ. ඒකේ මනෝ කර්ම වලට තමයි ඔය ප්‍රපංච වැටෙන්නේ. ප්‍රපංච වල කාය කර්මේ තමයි ඉන්ජන කම්පන චංචල කියන්නේ. ඒකේ මනෝ කර්ම තමයි ප්‍රපංච කියන්නේ. එනිසා අපි සැලෙනවා නම් දඟලනවා නම් කලබල වෙනවා නම් කායේ කෙලස්. කෙලස් වල තියෙන කායික ලක්ෂණ. ප්‍රපංචනය හිත සැලෙන එක, වටවලල්ල යන එක, වාග් බහුල්‍ය. ඉතින් ඒක නැති කෙනෙක් නැහනේ. ඉතින් අපි ගිහිල්ලා වට කරන ගිහිල්ලා ඒකට ඔළුව දාලා මෙන්න මේකයි මගේ ප්‍රපංචේ කියලා දන්නවනම් ඒකට කියන්නේ ඩයග්නොස්ටික් කියලා. එහෙම නැත්නම් රෝග නිర్ణය කරනවා කියලා. බුදු කෙනෙක්ම පහළ වෙන්න ඕන. කද්දාකවත් වෙන කෙනෙකුට කරන්න බෑ. ඒ නිසා අන්‍ය ශාස්ත්‍රෝණ දොස් කියන්න එපා. අන්‍ය ශාස්ත්‍රවල මේ කාරණාව දන්නව ඇති. නමුත් එක්කෙනෙකුටවත් බෑ. හැබැයි එක්කෙනෙක්වත් බුදුජානනාංශේ පහත් කළා කතා කරලා නැහැ. බුදුජානනාංශේ කියනවා මම ඒක දකින්නකම් මම සරුවඥයි කියලා කිව්වේ නැහැ. මම දැක්කා. ඊට පස්සේ මම ඕගොල්ලන්ට කියනවා දේවකේ ලෝකේ සමාරකේ සබ්‍රක්‍මකේ සත්සමන බ්‍රාහ්මණයා පජාය තදේව මනුස්සාය මම අபிසම්බුද්ධේ ලැබුවා කියලා කියනවා මගේ වැරදි ටික දන්න. ඉතින් ඒකට මේ වගේ සමීකරණ ටිකක් ලියන්න පුළුවන්. අමෘතේ ලැබෙන්නේ මරණේ හරහා, හොඳ ලැබෙන්නේ නරක හරහා, අරූප ලැබෙන්නේ රූපේ හරහා, නිප්පංච ලැබෙන්නේ ප්‍රපංච හරහා, වැරදි ටික හරහා තමයි අපි හැදෙන්නේ. වැරදි ටික තමයි අපේ ගුරුවරයා ඒ හෙලි කරන්නයි සබ්‍රක්‍මචාරින් වහන්සලා ඉන්නේ. වැරදි කරන්න නෙවෙයි. අපි අතින් සිදුවෙන වැරදි ටික තමයි මගේ චරිතේ. ඒ තමයි මගේ ලබා උපන් හැටි. ඒක අපේ ආචාර්ය මේ සබ්‍රක්‍මචාරින් වහන්සේ කියලා කියනවා ආපති දේශනා කරනවා. ඕකාතාං ආවසෝ සබ්බාපත්‍ය ආරෝචේ. අං ආවසෝ සම්බහුලා නානාවත්තු කාපත්‍ය ආපජ්ජේ තාතුය මුලේ පටිදේශි මයස්නි මයතින් සිටුවිචි සියලු වැරදි මම ඔබ ඉදිරිපිට ප්‍රකාශ කරනවා. එයා කියනවා ආයතින් බන්තේ සංවරයියාද. මේ ලොක්කට කියන්නේ. ස්වාමීන් වහන්සේ ඉස්සරහට සංවර වෙන්නේ. එයාට තියෙනවා අයිතියක්. ඒ අයිතිය දෙන්නේ මම. මම ගියා එයා ගා උක්කුටිකේ මාඩි වෙනවා. කීලා කියනවා සබ්බාපත්‍ය ආරෝචී. ඉතින් පණ්ඩිතසාංශ කියන බුරුමේ මෙහෙම ශිෂ්ටාචාරයක් කොහෙද ලෝකේ තියෙන්නේ? මේ තමන්ගේ සබ්‍රහ්මචාරිකයන් ගාවට ගිහිල්ලා වාඩි වෙලා වඳින්න ඕනේ උක්කුටකින් ඉඳගෙන මාස 3කින් පස්සේ පවන්නන් පස්සේ දිත්තේනවා සුතේනවා පරිසංකායවා වදන්තු මං ආයස්පන්තෝ පස්සන්තෝ පටිකරිස්සාමි අනේ අයස්නි දැක්කානම් ඇහුවානම් සැක්කිරුවානම් මට කියන්න මාත් ඒක දැක්කොත් ඒ විදිහට මම පිළියම් කරනවා. මෙහෙම පවරනවාද අපි අම්මට අප්පටවත්? ගෑණි මිනිහටවත්? ගුරුන්නාන්සේ ගෝලයාට හෝ ගෝලයා ගුරුන්නාන්සේට හෝ වෙදාට ලෙඩා හෝ ලෙඩා වෙදාට එහෙම පැවරුමක් නැහැ. ඔක්කොම සල්ලි. ඔක්කොම සල්ලි. දැන් මේ සතිය කරන්නේ තමන්ට පවරනවා. ඒකේ කවුන්සලර් සහ සයිකෝපැත් නෙවෙයි. ඒතකොට කියනවා සයිකෝതെරපි without the self. මටම පේනවා මේ අරමුණු රාශියක් දීපුවා මගේ හිත කෙලෙසට අදින හැටි. මම හිතන්නේ එතන ප්‍රශ්නේ තියෙන්නේ. මේ නික්ලේශී අරමුණ තියේදී අපේ හිත කෙලෙසට අදින හැටි. ඕක මෙතන ඉන්නව කවුරක්වත් අතෝසල නෑ මගේ හිතන හරිම සාන්තයි සුන්දරයි සාන්ත දාන්ත තීන්ත කූඩුව කියපු ගමන් නික්ලේශී අරමුණේ ඉන්නවනම් කමඨාන් සුද්ධ කරන්න දෙයක් නෑ. කමඨාන් සුද්ධ කරන්න ඕන නික්ලේශී අරමුණ දීලා තියේදී කෙලෙස් අරමුණට අදිනවා තාම ඒක තියෙනවා. ඉස්සර මන් ටොංගාන දන්නේ දැන් පොත් ලැබීම තියෙනවා මට කියන්න පුළුවන්. ඒකට උපාසක මහත්තයා කීතු ප්‍රකාශ තමයි. ඒකට ඒක ලිලීන වෙලා යනවා. ඒක ලීන වෙලා, පච වෙලා, වඳ වෙලා, ලොඳ වෙලා යනවා. ඒක තමයි පෞරුෂත්වය කියන්නේ. ප්‍රශ්නෙට මුහුණ දුන්නොත් ප්‍රශ්නයක් නැහැ එතන. ඕනෙම අපේ විරුද්ධකාරයෙක් ඉන්නවා කියලා හිතන්න.
ඒ මනසට ඇති වෙන්න කතා කරන දෙන්නේ මේ මනුස්සයා වැරද්දක් කළා නැහැ. කිසිසේත්ම නැහැ. එතන හිටම මාත්තු වැරද්ද කරනවා. අපි ਬਾගෙට ඇහුවනම් සිවිල් නීති අර්ථයට මේ දඬුවම. ඉඩම් නීති අර්ථයට මේ දඬුවම. සාමදාන විශ්ය මේ දඬුවම නානා ඒ ਬਾගෙට අහන්න දෙයි. අපිට කායවත් දෙයක් ඇති වෙන්න අහන්න වෙලාවක් නැහැ. ඒ නිසා ප්‍රපංච පිළිබඳව අපි කියනවා ඇති වෙන්න ප්‍රපංච කරපන්. මට දැන් කාමෙත් නැහැ, කාම සංඥාවක් නැහැ, රූපෙත් නැහැ. රූප සංඥාවට ඇවිල්ලා තියෙන්නේ. කමන්නේ. ඒකට ඒක මොනවද දැන් බල්ල බිරුවයි කියලා මොනව කරන්නේ? අපිට තරහ වෙන්න පුළුවන්. ඉතින් ඌට කිව්වට තේරෙනවයි. ඌ මන් දැක්ක ඔච්චර හයියෙන් පුරන්න පුළුවන් බල්ලේ කාලයකට ඇහිලා නැහැ මට. ඌ හරියට පුරනවා නිකන් කනටම ඊතලෙන් ගැහුවා වගේ. ඌ දන්නවා දැන් ආම්දුරුත් ඉන්නේ මෙතන කවුරක්ක ගන්න නැහැ කියලා. මට හමුලොත් තමයි සලකනවා. ඌ මයිදියා එනකොට ඈතින් බලනවා දැන්. ගඳෙන් දන්නවා. ළඟට ආවොත් ඇඟරි දිනගෙන නැත්තම් අනික් කට්ටිය ගණන් ගන්න නෑ. ඒ කියන්නේ බල්ලට තීරලා තියෙනවා මේක මේ අරන්නේ ඉන්න ආම්දුරු ප්‍රපංච ගැන ගණන් ගන්න නෑ කියලා. ඉතින් සමහර කට්ටියල චෝදනා කරනවා. මේමයි අයියව නතර කරන්න නැති කියලා. ඉතින් මං කිව්වා බල්ලට අර මියුට් එකට දාන්න කියලා. ඌ දාන්නේ නෑ. දැන් අපි කිව්වා මේ අපි ඉන්නේ ලයින් ගෲප් එකේ අපි ඉන්නේ මේ Zoom එකේ ඉන්නේ හැම කෙනාම මියුට් කරුවේ නැත්නම් අහන්න බෑනේ අප්පා. බල්ලා අන්නේ ඌට අර ඒ කෑල්ල කපලා කවුද? ඒක නිසා 아무තු බල්ලෙක් එක. ඌ දැන් අපේ වගේ මයික් එකේ තියෙනවා අර මියුට් එක නේ. ඉතින් තව විනාඩි 10ක් තියෙන ඒ නිසා මම අහනවා මේ අසාධාරණ හින්දා කමල් පැත්තෙන් මේ බල්ලගේ බල්ලට නම් මියුට් එක දාන්න බෑ. කමල්ගේ පැත්තෙන් තියෙනවා නම් මේ ප්‍රශ්න තියෙනවා නම් හොඳ නැහැ නැත්තම් කතා කර අවස්ථාවක් දුන්නේ නැහැ කියලා අසාධාරණයක් වෙනවනේ. කමල් අවසරයි සායනාද අපිට මේ පැත්තේ එක ප්‍රශ්නයක් තියෙනවා කියලා දැනුම් දීලා තියෙනවා. ඒ නිසා අපි යනවා සුපුරුදු කඩහඬ මෙල්බන් සිට සම්බන්ධ වෙන අරුණ දේවසූරියෙන්ද. අරුණ මල්ලි මයික් එක ඔන් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ මම අරුණ මෙල්බන් වලින්. ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ අපි කතා කරා මේ ප්‍රපංච ගැන. ප්‍රපංචය දැන ගැනීම ත්‍රිල් එකක් කියලා තමයි අපි කිව්වේ. නෑ ත්‍රිල් එකක් නෑ. ත්‍රිල් එක කියන්නේ විපස්සනාව කියලා කියයි. ඔව් මට මේක දන්නවයි කියලා රැවටෙන්න පුළුවන්. දැන් මට මතකයි අපේ ඔය මදුපිණ්ඩික සූත්‍රයේ තියෙන ස්වාමීන් වහන්සේ කියන්නේ මේ ප්‍රපංචේ අජූසනය කරන්නේ නැත්නම් අභිවදනය කරන්නේ නැත්නම් අභිනන්දනය කරන්නේ නැත්නම් කෙලස් läගගන්නේ නැහැ කියලා. එතකොට කෙනෙක් ප්‍රපංචයක් තමන් තුළ ප්‍රපංචයක් තියෙන බව දැන ගැනීමම එතනින් එහාට එයා ඒක අභිනන්දනය නොකර ඉඳීද අභිවදනය නොකර ඉඳීද ආජෝසනය නොකර ඉඳීද කියන එක ගැන සහතිකයක් තියනවාද? ඒක තමයි සාරති විවරති උච්චානිකරෝති දේශේති කියන්නේ. ඒක ස්මරණය කරන්න. දැන් මේක ප්‍රපංචයක්. අනේ ප්‍රපංච දැන ගැනීමම අභිරමණයක් අභිවදනයක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක ගොඩාක් වෙලාවට කමඨාන් සුද්ධ කරන්න ගියාම ඒගොල්ලෝ මේ තමන්ගේ වැරදි නැවත කියා පාන්න පටන් අර ගන්නවා. ඒ හිතනවා හොඳ දෙයක්. නමුත් කමඨාන ප්‍රිසයිස් වෙන්න ඕන. කමඨාන ෂෝට් ටු ද පොයින්ට් වෙන්න. මේක දන්නවනේ ඉච්චරයි. නමුත් එතනින් ඉවර නෑ අරුණගේ ප්‍රශ්නේ. ඒක සාරති විවරණය කළ බලන්න ඉස්සරම හැංගුවා. දැන් හංගන්නේ නෑ. දැන් මම විවරණය කරනවා. උත්තානි කරෝති මේක මම පැහැදිලිව වෙන් කරලා දකින්න ඕනේ. ඊට පස්සේ කාටද කියන්න ඕනේ. ඒකට අහගෙන ඉන්න එක නා පේනවා ඒ චේරේරුකාණේ සමාජික පොතේ ලියලා තියෙනවා මේ අත්තකිලමතාන යෝගයට යන කට්ටිය මේ විනය කාරණාව දැනගත්ත ගමන් සෙනග ගුරු හාමුදුරුවෝට ගියාම අවසරයි ස්වාමීන් මට මේ පොඩි කාරණාවක් තියෙනවා දැනගන්න පුළුවන්ද කියලා අර සෙනක ළඟ වාඩි වෙලා ඉන්නවා. ඉතින් ගුරු හාමුදුරුවෝ ඉතින් හොඳ නැති නා දීපුවාම මෙහිමයි ස්වාමීන් මම හිතුවේ නන්නේ ඒ උනට මං කෙල ගහනකොට මේ කෙලවල පැටත් කොටසක් කුලෙන් ගිහිල්ලා තනකොළ වෙලේක වැටුණා. එතකොට ස්වාමීන් මට ආපත්‍ය සිද්ධ වෙනවද මම මොකද්ද මේකද කරන්න ඕනේ කියලා අර පුංචි දෙයක් අරගෙන මේ සෙනග ඉස්සරහා කියන්න හදනවා මේ තනකොළ වල නිල් කොළවල කිල ගන්න හොඳ නෑ. අපේ ගුරු හාමුදුරුවෝ කිලද මං කවදාවත් කරන්නේ. ඒ වුණාට බලන්නකෝ කිල ගහනකොට උහුලඟේ ගිහිල්ලා කෙල ටිකක් වටනවනේ මේකෙදි අපේ ගුරු හාමුදුරුවෝ අනේ දෙයියන්ගේ පිටයි බුදුන්ගේ සරණයි මට කියලා දෙන්න කියලා. කන රත් වෙන්න ගහන්න එපායි. මේ සෙනගේ ඉන්න වෙලාවේ ඌව කතා කරන්න තියෙන දෙයක්ද? මේකේ දුක්කට එකත් පුංචි එකක් මේක. මං කියන්නේ පුංචි කරන්න කියලා. මෙයාට පෙන්වන්න ඕනේ මේ පරාජික නෙවෙයි. අර දුක්කටයක් අරගෙන
මේ පුංචි දේවල් පෙන්වන්න හදනවා. ඉතින් ඒක ප්‍රපංචයක්. ඒක බුරුමේ ස්වාමීන් වහන්සේලා කියනවා මේ ලංකාවේ මේ කප්පියන් කිරිල්ල එහෙම නැත්නම් මේ ජංගෙය ගීවෙය ඇල්ලිල්ල පාරදිකාට එහා තියලා කලකන්නේ. මෙවුවා මේ බොහෝම හොඳ දේවල්. ඒක කරපන් කෑ ගහන්න එපා. ඒ වගේ අත්කිලමතාන යෝගේ ඉන්න එකනා ඒ ප්‍රතිපත්ති රකින්න ගමන් එයාට ඒක මදි. එයාට ඒක කියන්න ඕනේ. කියන්නේ ගුරු ආහාරමුරුගාට විසිටර්ස්ලා ඉන්න වෙලාවේ තමයි ප්‍රශ්නේ අරන් එන්නේ. සංසමේ අපේ විනෝද්‍ය ආහාරමුරුග කියන්නේ මට විනාඩි කාලක් දෙන්න. මට විනාඩියක් දෙන්න. මේ මොහින්න වැඩක් කර කර ඉන්න වෙලාව වෙනවා. ඉතින් එතකොට පොතෙන්ම දෙන්න හිතනවා කන රත් වෙන්න. දන්නවා අනිවාර්ය ප්‍රපංචයක් කියලා. විමල බුද්ධි කියන්නේ ප්‍රපංචයනේ. ඉතින් ඒ වුණාට මම ඉතින් සමහර විනාඩි කාමාරක් නෙවෙයි දෙක තුනකුත් දෙනවා. ඒ හැටි. ඒ වුණාට මේකට අනුකම්පා කරන්න මේක අපි දැන් වැවිද්දෝ. අපි හෙලි කිරීම කරන නිසා ඒකෙදී අරුණට උත්තරේ ප්‍රපංචේ සරති කරගන්න පුළුවන් නා. මේ උපාසක මහත්තයා බන්මත් නම මොකද මම වෙන්න නැත්තම් වෙන්නමක් දානවා. ප්‍රභාත් මේ මම නැත්තම් වෙන්නමක් දාන්නේ. ප්‍රභාත් මහත්තයා කියද ප්‍රපංචේ දැනගත්තේ කොහොමද දැනගත්තම ඒක වියලෙනවා. ඒක වෙනම කතාවක්. හැබැයි විවරති උත්තානි කරෝති දේශේති. ඊට පස්සේ දේශේති උත්තානි කරෝති විවරති කියලා අනිත් පැත්ත හරවල දේශනා කරනවා පුන්නක සූත්‍රය. ඒ නිසා ඒක දැනගත්ත එකට බුදු කෙනෙක් නැත්තම් දැනගත්තයි කියලා වැඩක් නැහැ. දැනගත්ත දේ හෙලි කරන්න ඕනේ, දේශනා කරන්න ඕනේ. ඒකටයි අපි මේ රැස් වෙලා ඉන්නේ. ඒකට නම් අරුණට මං හිතන්නේ මේ බුද්ධ ශාසනය කරන්න පුළුවන් වෙයි කියලා මැට්ටා කිව්වාම සුද්ධ කරන්න ඇදුවා රින්සෝ දාලා බැලුවා, ලක්ස් ගාලා බැලුවා, කොරෝනා වලට දාන මොන જાති කරුවත් බෑ. එනට බොහොඳ ඒකාවක්.